right. මොනවාදත් අලුත් දවසක් මම නම් වීඩියෝ එක කරන වෙලාවේ සුබ උදෑසනක්. ඔයගොල්ලෝ බලන වෙලාව නම් කොහොම වෙයිද දන්නේ නැහැ. අද අපි පටන් ගන්න යන අලුත් පාඩමක් කලින් සුමානේ අපි අවසන් කළා. නිෂ්පාදන ගිණුම් කියන පාඩම. නිෂ්පාදන ගිණුම් පාඩම ඉවර කළා. තනිපුජ්‍යල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පාඩම ඉවර කළා. ඒ වගේම අද කතා කරනවා අපි ඔයාලගේ සිලබස් එකේ තියෙන ඊළඟ මාතෘකාව හවුල් ව්‍යාපාර ගිණුම් පාර්ට්නර්ෂිප් accounts ගැන. මොන හරි MCQ එකක් දෙකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් පාඩමක්. right. එහෙනම් අද ලියාගනිමු හවුල් ව්‍යාපාර ගිණුම්. මේ වීඩියෝස් ටික ළමයි අනිවාර්යෙන් බලන්න ඕන. මේ පාඩම් ටික නැවත වතාවක් අපි පන්තිදී කෙරෙන්නේ නැහැ. පාඩම් වශයෙන් කෙරෙන්නේ නැහැ. රිවිෂන් එකක් වශයෙන් තමයි ආපහු පන්තිදී අපි ප්‍රශ්න වශයෙන් සාකච්ඡා කිරීම කරන්නේ. නිසා සමහර කොටස් ඇඩ්වාන්ස් ලෙවල් වල නොවන සමහර කොටස්ද තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝස් ටික බලන්නම ඕන. යම් කිසි කෙනෙකුට ටියුට් අංක 2 හම්බෙලා නැත්නම් right ටියුට් අංක 2 හම්බෙලා නැත්නම් මාත්‍රපන්ති ළමයින්ට තමයි ටියුට් අංක 2 හම්බෙලා නැත්තේ. අතුලයියත් එක කතා කරගෙන right මේ ටියුට් අංක 2 ලබා ගැනීමට වග බලා ගන්න. එහෙම නැත්නම් IAS එකෙන් ඕගොල්ලන්ට ටියුට් අංක 2 මේල් එකකින් එවල ඇති. එහෙම නැත්නම් IAS එකට කෝල් එකක් කරොත් ඔයාට ඒ ටියුට් අංක 2 මේල් එක ගෙන්න ගන්න පුළුවන්. කැමති ඕනම ආකාරයක් ටියුට් අංක 2 හම්බෙලා නැත්නම් ගාල්ලේ පන්තිකට ළමයෙකුට උනත් ටියුට් එක දෙන දවසේ ආවේ නැත්නම් IAS එකට කෝල් එකක් දීලා ටියුට් අංක 2 PDF එක ගෙන්න ගන්න. හරි. එහෙනම් අපි පටන් ගනිමු හවුල් ව්‍යාපාර ගිණුම්. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට 1890 හවුල් ආඥා පනත වැදගත් වෙනවා. 1890 හවුල් ආඥා පනතක් තියෙනවා. මම හිතන්නේ ලෝ වලට හවුල් ආඥා පනත යම් ප්‍රමාණයක් ඔයගොල්ලන්ට කරනවා. මොකද පනතක් නේ ඒක. ඇක්ට් එකක් නේ. නිසා යම් ප්‍රමාණයක් ලෝ වලදී ඔයගොල්ලෝ කතා කරනවා. ඒක ටිකක් යල් පැනපු ගිය පනතක්. නමුත් තවමත් ඊටමත් විරල වශයෙන් හවුල් ව්‍යාපාර කිහිපයක් හෝ ලංකාව තුළ පවතින නිසා හවුල් ව්‍යාපාර කියන එක සිලබස් එකෙන් අයින් කරන්නේ නැතුව accounts වල යම් යම් හැදෑරීම් ටිකක් කරන්න වෙලා තියෙනවා. ප්‍රායෝගිකව ඇත්තටම හවුල් ව්‍යාපාර කියන එක දක්නට ලැබෙනවා අඩුයි. නමුත් ඒව සිලබස් වලින් අයින් කරලා නැත්තේ තවමත් එකක් දෙකක් හෝ හවුල් ව්‍යාපාර වශයෙන් පාර්ට්නර්ෂිප් වශයෙන් දක්නට ලැබෙන නිසා. right. ඒතර 1890 හවුල් ආඥා පනතට අනුව රෙජිස්ටර් කරලා ලියාපදිංචි කරලා ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒ ව්‍යාපාරයකට අපි කියනවා හවුල් ව්‍යාපාරයක් කියලා. මේ 1890 හවුල් ආඥා පනතේ හවුල් ව්‍යාපාරයක් හඳුනා ගන්න නම් මෙන්න මේ ලක්ෂණ ටික තියෙන්න ඕන කියලා කියනවා. හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් right මෙන්න මේ ලක්ෂණ කීපය තියෙන්න ඕන කියලා කියනවා. එක තමයි පරමාර්ථය ලාභ චේතනාව. ලාභ චේතනාවකින් පෙරදරි පරමාර්ථයක් තියෙන්න ඕන. ඒ වගේම අනිවාර්යයෙන් මේක ව්‍යාපාරික කටයුත්තක් වෙන්න ඕන. ඒ වගේම පුජ්‍යල එක්කෙනෙකුට පටන් ගන්න බෑ. පුජ්‍යල සමූහයක් වෙන්න ඕන. පුජ්‍යල සමූහයක් වෙන්න ඕන. එක පුජ්‍යලයකට පටන් ගන්න බෑ හවුල් ව්‍යාපාරයක්. පුජ්‍යල සමූහයක්. සමූහය කියන එක ඔතන නිර්වචනය කරලා නැහැ. නමුත් 2007 අංක 7 දරන සමාගම් පනතේ පුජ්‍යල සමූහය සීමා කරලා තියෙනවා. පුජ්‍යලයන් දෙකත් 20ත් අතර සීමා වෙන්න ඕන. මේක සමාගම් පනතෙන් ඇවිල්ලා තියෙන්නේ. අවම වශයෙන් පුජ්‍යලය දෙන්නයි උපරිම වශයෙන් පුජ්‍යලය 20කින් සමන්විත වෙන පුජ්‍යල සමූහයකින් තමයි සමන්විත වෙන්න ඕන. ඒ වගේම මේ පුජ්‍යල සමූහය අතර අන්‍යෝන්‍ය අවබෝධයකින් වැඩ කරන බවට ගිවිසුම්ගත බැඳියාවක් තියෙන්න ඕන. අන්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කරන ලෙස ගිවිසුම්ගත බැඳියාවක් ඇති වෙන්න ඕන. ගිවිසුම්ගත බැඳියාවක් ඇති වෙන්න ඕන.
ඔගොල්ලෝ ලෝ වලට ඉගෙන ගන්නකොට ගිවිසුමක් ඇති වෙන ආකාර තුනක්. ලිඛිතව වෙන්න පුළුවන්, වාචිකව වෙන්න පුළුවන්, අනිත් එක ව්‍යංගව වෙන්න පුළුවන්. ගිවිසුම්ගත බැඳියාව ඇති වෙන්න පුළුවන්, ලිඛිත වෙන්න පුළුවන්, වාචික වෙන්න පුළුවන්, ව්‍යංග බැඳියාවක් මත ඇති වෙන්න පුළුවන්. හරිද? එහෙනම් හදිසියවත් හවුල් ව්‍යාපාරයක හඳුනා ගැනීමේ ප්‍රධාන අනුලක්ෂණ 4 ඇහුවොත් ලියන ප්‍රශ්න නැති නිසා MCQ එක ආන්සර් එක මේ උත්තර ටික තියෙන්න ඕන. පරමාර්ථය ලාභ චේතනාව, කටයුත්ත ව්‍යාපාරික කටයුත්තක්, පුජ්‍යල සමූහයක් සම්බන්ධ වීම, සමාගම් පනතර අනුව 2ත් 20ත් අතර සීමාවකින් යුක්ත, අන්‍යෝන්‍ය අවබෝධයකින් කවුරුත් බලහත්කාරයෙන් තියන් ඉන්න බෑ. හැමෝම අවබෝධ කරගෙන ගිවිසුම්ගත බැඳියාවකින් මේක ඇති වෙලා තියෙන්න පුළුවන්. හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් ආකාර තුනයි. ලිඛිතව, වාචිකව හෝ ව්‍යංගයෙන් හවුල් ව්‍යාපාරික ගිවිසුමක් හට ගන්න ඕනම ගිවිසුමක් හට ගන්න පුළුවන් ආකාර තුනයි. ලිඛිතව, වාචිකව හෝ ව්‍යංගයෙන් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රධාන ලක්ෂණ. ඊට අමතරව තව ලක්ෂණ කීපයක් වුණත් කියන්න පුළුවන්. මේ ව්‍යාපාරත් වගකීම් අසීමිත ව්‍යාපාරයක්. තනිපුජ්‍යල ව්‍යාපාර වගේමයි. තමන්ගේ පෞද්ගලික ධනය වුණත් ව්‍යාපාරයේ වගකීම් පියවන්න අනිවාර්යයෙන්ම gederin වුණත් ගේන්න බැඳී සිටින වගකීම් අසීමිත ව්‍යාපාරයක්. ඇතැම් වෙලාවට සමහර හවුල්කරුවෙක්ගේ වගකීම විතරක් සීමා කරලා තියෙන්න පුළුවන්. එහෙම නොවේ නම් සෑම හවුල්කරුවෙක්ගේ වගකීමම අසීමිත වගකීමකින් යුක්ත වෙනවා. හරිද? ඒ වගේම නෛතික පුජ්‍යල භාවයක් නොමැති ආයතනයක්. ඒ කියන්නේ ව්‍යාපාරයේ නමින් නීතිය ඉදිරියට යන්න බැරි ආයතනයක් තමයි හවුල් ව්‍යාපාරයක් කියන්නේ. දැන් සමාගමක් ගත්තොත් නෛතික පුජ්‍යල භාවයක් සහිත ආයතනයක්. කාට හරි සමාගමට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. නමුත් හවුල් ව්‍යාපාරට විරුද්ධව නඩු පවරන්න බෑ. හවුල්කරුවෙක්ගේ හෝ කිහිප දෙනෙක්ගේ පෞද්ගලික නම් වලට විරුද්ධව තමයි නඩු පැවරීමක් කරනවා නම් කරන්න. ඒක නිසා නෛතික පුජ්‍යල භාවයක් නොමැති ආයතනයක්. හැබැයි තනි පුජ්‍යල ව්‍යාපාරට වඩා වැඩි ප්‍රාග්ධනයක් එක්රැස් වෙනවා. මොකද පුජ්‍යලියෝ සමූහයක් ඉන්නවනේ. නිසා වැඩි ප්‍රාග්ධනයක් එක්රැස් කරගන්න පුළුවන් ව්‍යාපාර වර්ගයක්. ඒ වගේම කාලීන පැවැත්ම තනි පුජ්‍යල ව්‍යාපාරයක පැවැත්ම ටිකක් ස්ථාවර නොවුනත් හවුල් ව්‍යාපාරයක පැවැත්ම ටිකක් ස්ථාවර වෙනවා. ඒ නිසා දිගු කාලීන පැවැත්මකින් යුක්ත ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ රයිට් හවුල් ව්‍යාපාරයක දක්න ලැබෙන තවත් ලක්ෂණ කීපයක් අපිට වැදගත් වෙන ලක්ෂණ කීපයක් දක්නට ලැබෙනවා. හරිද? හැබැයි තනි පුජ්‍යල ව්‍යාපාරට වඩා මෙයාලගේ තියෙන නීතිමය බැඳීම මොකද පනත් කිහිපයක් මෙයාලට බලපානවා. තනි පුජ්‍යල ව්‍යාපාර වලට බලපාන පානත් වලට අමතරව හරිද හවුල් ව්‍යාපාර වල බලපාන අනපනත් රාශියක් දක්නට ලැබෙනවා. ඒ නිසා මේගොල්ලෝ තරමක් නෛතික බැඳීමක් ඇති ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. හරිද? රයිට්. ඒ නිසා අනපනත් කිහිපයකට යටත්ව රයිට් මේ හවුල් ව්‍යාපාර අනිවාර්යයෙන්ම ආරම්භ කළ යුතුයි. හරිද? රයිට්. ඒතර මේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන වෙලාවේදී හවුල්කරු අතර ඇති කරගන්න ඕන ගිවිසුමක්. ඒක ලිඛිත වෙන්න පුළුවන්, වාචික වෙන්න පුළුවන්, ව්‍යංග ගිවිසුමක් වෙන්න පුළුවන්. ගිවිසුමක් ඇති කරගන්න ඕන. මේ ගිවිසුම තුල හවුල් ව්‍යාපාරට වැදගත් වන එදිනදා හවුල් ව්‍යාපාරයේ කටයුතු කරගෙන යන ආකාරය සහ හවුල්කරුවන්ගේ බලතල අයිතිවාසිකම් මාතිය ඇතුළත් කළා. හරිද? ඒ සියලුම විස්තර ටික ඇතුළත් කළා. සියලුම හවුල්කරුවෝ එකඟ වෙච්ච ලියවිල්ලකට අපි කියනවා ගිවිසුමක් කියලා. ඒක කටවචනෙන් කතා කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලිඛිතව ලියපු ගිවිසුමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යංග හවුල්කරුවන්ගේ හැසිරීම අනුව ඇති කරගත්ත ගිවිසුමක් වෙන්න පුළුවන්. හරිද? මෙවැනි ගිවිසුමක් නිර්මාණය කිරීමේදී ඇතුළත් කරන කරුණු මොනවාද? හරිද? හවුල් ගිවිසුමක් හදනකොට පාර්ට්නර්ෂිප් ඇග්‍රීමන්ට් එකක් හදනකොට ඇතුළත් කරන කරුණු මොනවාද? හවුල් ව්‍යාපාරයේ නම, හවුල්කරුවන්ගේ නම් ලිපිනයන්, හවුල් ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ පිහිටන ස්ථානය, ශාඛාවන් තිරනම් ඒව පිහිටන ස්ථානය, හවුල් ව්‍යාපාරට බලපාන ප්‍රාග්ධන සීමාවන්, හවුල්කරුවන් ආයෝජනය කරන ප්‍රාග්ධන සීමාවන්, හවුල්කරුවන් වැඩ කරනකොට වැටි වේතන ආදිය ගෙවනවද, කොමිස් ගෙවනවද, ඒවා ගණනය කරන්න කෙසේද, නව හවුල්කරුවන් බදව ගන්න පුළුවන්ද, සිටින හවුල්කරුවෙකු ඉවත් වුණොත් මොකද වෙන්නේ හවුල් ව්‍යාපාරයට? රයිට්. අන්න ඒ වගේ හවුල් ව්‍යාපාරයකට වැදගත් යයි කියලා හිතන සියලුම කරුණු ඇතුළත් කරන ලියවිල්ලක් අපි කියනවා ගිවිසුමක් කියලා. බොහෝ විට ලියවිල්ල in writing එහෙම නැත්නම් ලිඛිත තමයි සාමාන්‍යයෙන් පවත්වාගෙන යන්නේ. මොකද
හවුල් ව්‍යාපාරයක් ලිඛිත ගිවිසුමක් තියෙන එක හොඳයි. ඒකට හේතුව පුජ්‍යලිය දෙන්නෙක් වුණත් හවුල් ව්‍යාපාරය පටන් ගත්තාම කටවචනෙන් මේක පටන් ගත්තොත් ඇතැම් වෙලාවට හවුල්කරුවෝ අතර ගැටලුවක් ඇති වෙලා පසු කාලීනව ගිවිසුමක් නොමැති නිසා ලිඛිත ගිවිසුමක් නොවන නිසා ප්‍රශ්න අර්බුද ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ලිඛිතව පවත්වාගෙන යාම වඩා යෝග්‍ය වෙනවා. පැහැදිලිද? සමහර වෙලාවට හවුල් ව්‍යාපාර පවත්වාගෙන යනකොට ලිඛිත ගිවිසුමක් තිබුණත් මේ ක්‍රම දෙකේදී ගිවිසුමක් නැහැනේ ලිඛිතව. රයිට් ලිඛිත ගිවිසුමක් තිබුණත් නැතත් හවුල්කරුවෝ අතර අනිවාර්යෙන් ගැටණයක් නැති වෙනවා. රයිට් හවුල්කරුවෝ අතර ගැටණයක් නැති වෙනවා. මොකද හවුල් ව්‍යාපාරයේ ලාභ ලබන්න ගන්නකොට හවුල්කරුවෝ අතර තිබිච්ච අර එකගතාවය ගිලිහෙන්න පුළුවන්. එතකොට 1890 හවුල් ආඥා පනතේ රයිට් 1890 හවුල් ආඥා පනතේ අපිට වැදගත් වගන්තියක් තියෙනවා 24 වෙනි සෙක්ෂන් 24 24 වෙනි වගන්තිය ඉතා වැදගත් වෙනවා. අර හවුල්කරුවෝ අතර ගැටලුවක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම උසාවියට ගියත් ඒගොල්ලෝ निराකරණය කරන්න මේ 24 වෙනි වගන්තියේ තියෙන කොන්දේසි මාලාව දිහා බලනවා. හවුල් ආඥා පනතේ වගන්ති ගොඩාක් තියෙනවා. රයිට් හවුල් ආඥා පනතේ වගන්ති ගොඩාක් තියෙනවා. ඒකින් ඕගොල්ලන්ට මේ පාඩමට වැදගත් වෙන එක වගන්තියක් තමයි මොකද්ද 24 වෙනි වගන්තිය. හවුල් ගිවිසුමක් නැති වෙලාවක හරි තියෙන හවුල් ගිවිසුමක් මත ඇතිවෙච්ච මතභේදකාරී තත්ත්වයක් සමතය පත්තර කරන්න හරි 24 වෙනි වගන්තිය එළියට අරගෙන තමයි කටයුතු කරන්න ඕන. හරිද? මේ 24 වෙනි වගන්තියේ තියෙන කොන්දේසි කීපයක් සමාලාට ඔයාලගෙන් අහන්න පුළුවන් හිස්තැන් පිරවීම සඳහා. පැහැදිලිද? මම කියලා දෙන්නම් නෝට් එකත් එක්ක මොනවද මේ 24 වගන්තියේ තියෙන්නේ කියලා. හරිද? රයිට්. හවුල් ව්‍යාපාරයක් ඇතිවන ක්‍රම. හවුල් ව්‍යාපාරයක් ඇතිවන ක්‍රම කොහමද? හවුල් ව්‍යාපාරයක් ඇති වෙන්න පුළුවන් මෙන්න මේ ක්‍රම ඕන එකකින්. එකක් තමයි අලුතෙන්ම බිස්නස් එකක් පටන් ගැනීම. අලුත් බිස්නස් එකක් පටන් ගන්නවා හවුල් ආඥා පනතට අනුව නව ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඒ ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරනවා. එහෙම නැත්නම් තියෙන තනි පුජ්‍යල ව්‍යාපාරයකට පුජ්‍යලයන් බඳවා ගැනීම. පුජ්‍යලයන් බඳවා ගැනීම මත හවුල් ව්‍යාපාරය ඇති වෙන්න පුළුවන්. 3 ව්‍යාපාර එකට ඒකාබද්ධ වීම. ඒකාබද්ධ වීම මත හවුල් ව්‍යාපාරය ඇති වෙන්න පුළුවන්. ඔන්න හවුල් ව්‍යාපාරයක් ඇති වෙන ක්‍රම 3ක් තියෙනවා. ඇති වෙන ක්‍රම 3යි. මොනවද? නව බිස්නස් එකක් හවුල් ආඥා පනත යටතේ පටන් ගත්තා. අපි තුම ඔයගොල්ලෝගේ පන්ති ඉන්න ළමයි 3 දෙනෙක් එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒක ලියාපදිංචි කරන්නේ හවුල් ආඥා පනත යටතේ සමාගම් පනත යටතේ නෙමෙයි. අන්න එතකොට අලුත් බිස්නස් එකක් හවුල් ආඥා පනත යටතේ පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanට තියෙනවා තනි පුජ්‍යල ව්‍යාපාරයක්. නමුත් ඒකේ ප්‍රාග්ධන කැපැසිටි එක මදි. ඒ නිසා තව පුජ්‍යලයෝ දෙන්නෙක්ව බඳව ගන්න තීරණය කරනවා. ඒ නිසා අන්න එතනිනුත් ඒ පුජ්‍යලයෝ දෙන්න බඳවා ගැනීම මත හවුල් ආඥා පනත යටතේ රෙජිස්ටර් කරනවා නම් ඒකට අපි කියන මොකද්ද? හවුල් ව්‍යාපාරයක් කියලා. එහෙම නැත්නම් සමාජලාට අර තරංකාරී ආයතන පෞද්ගලිකව තරං කරනවට වඩා සමූහයක් වශයෙන් තරං කරන එක ලේසි නිසා මොකද වෙන්නේ? ව්‍යාපාර ඒකාබද්ධ කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් රයිට් තිබුණේ තනි පුජ්‍යල ව්‍යාපාර දෙකක් AB කියලා. හරිද? මේ දෙක එකට ඒකාබද්ධ කළා AB හවුල් ව්‍යාපාරයේ නමින් බිස්නස් එක ලියාපදිංචි කරනවා. තවත් උදාහරණයක් ගත්තොත් තිබුණේ AB හවුල් ව්‍යාපාරයයි CD හවුල් ව්‍යාපාරයයි. මේ බිස්නස් දෙක එකට ඇමල්ගමේෂන් එකක් කළා. එකට ඒකාබද්ධ කිරීමක් කළා. මොකද කරන්නේ? ABCD හවුල් ව්‍යාපාරය ලෙස ලියාපදිංචි කරනවා. අන්න ඒ විදිහට ඇමල්ගමේෂන් එකක් මත කොන්සෝල් එකක් මත ව්‍යාපාරයක් පටන් ගන්නත් පුළුවන්. එහෙනම් ඒකාබද්ධ වීමක් මත උනත් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. පැහැදිලිද? මේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ වන ක්‍රම 3. මේ හවුල් ව්‍යාපාරයක ගිවිසුම්ගත බැඳියාවක් ඇතිවන ක්‍රම 3. ප්‍රශ්න දෙක මාරු කරගන්නේ නැහැ. හරි නේද? මේ හවුල් ව්‍යාපාරයක ගිවිසුම්ගත බැඳියාව ලිඛිත වාචික හෝ ව්‍යංග ගිවිසුම් මත බැඳියාවක්. පැහැදිලිනේ? හරිද? මේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ වන ක්‍රම 3. පැහැදිලිද? හරි. එහෙනම් ඔතන දෙනකන් නෝට් එකේ මොනවද බලමු තියෙන්නේ? දෙවෙනි ටියුට් එකේ 15 වෙනි පිටුව. ටිකක් දිග පාඩමක් හවුල් ව්‍යාපාර. අලුත් සිලබස් එකේ හවුල් ව්‍යාපාර පාඩම තවත් දික් වුණා. පරණ සිලබස් එකේ නම් හවුල් ව්‍යාපාර පාඩම කෙටි කරලා තිබුණා. දැන් අලුත් සිලබස් එකට ගමන් කරාම අපි ඕගොල්ලෝනේ දෙවෙනි කණ්ඩායමනේ අලුත් සිලබස් පළවෙනි කණ්ඩායමට විභාගයට යන්න ඕනේ නැහැනේ මේ ප්‍රශ්නේ නිසා. තාම ඒගොල්ලෝ පෙන්ඩින්. තාම විභාගයට ගියේ නැහැ. ඔයගොල්ලෝ දෙවෙනි කණ්ඩායම.
ඔයාලා එක්සෑම් එක තියෙන දවසේ නිශ්චිත වශයෙන්ම අපිට කියන්න බෑ තාම. හැබැයි ඔයගොල්ලෝ එක්සෑම් එක ඔන්ලයින් ක්‍රමයට තියෙන නිසා අනිවාර්යෙන් එයාලට ඕනම මොහොතක තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි වැඩ ටික කවර් කරලා තියන්න හදන්නේ. හරිද? සමහරවිට ඔයාලගේ එක්සෑම් එකයි අරගොල්ලෝගේ එක්සෑම් එකයි දෙකම එකපාරට තියන්නත් පුළුවන්. ඒ නිසා අපි වැඩ ටික කවර් කරලා තියාගනිමු. එතකොට අවදානමක් නැහැ. ඒක නිසා IS එකනොත් ලොකු වියදමක් දරලා ඔයගොල්ලොන්ට මේ විදිහට ඔන්ලයින් වීඩියෝස් හදලා ඔයගොල්ලන්ට එවන්නේ. ඒ නිසා right කියමු බලන්න. හවුල් ව්‍යාපාර ගිණුම් පාර්ට්නර්ෂිප් accounts 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත අනුව හවුල් ව්‍යාපාරයක පහත ලක්ෂණ ඇතුළත් විය යුතුය. ප්‍රධාන ලක්ෂණ 4 පරමාර්ථයේ ලාභ වීම, පුජ්‍යලයන් කීප දෙනෙක්ගේ සහභාගීත්වය, හවුල්කරුවන් අතර පවතින සම්බන්ධ ඉස්රායලියන් ගිවිසුම්ගත සම්බන්ධයක්, හවුල්කරුවන් අතර පවතින සම්බන්ධ ඉස්රායලියන් ගිවිසුම්ගත සම්බන්ධයක්, හවුල් ව්‍යාපාරයක් කිසියම් ව්‍යාපාරික කටයුත්තක් පැවතිය යුතු වීම. බිස්නස් එකක් වෙන්න ඕන, සමාජ සුබසාධන කටයුත්තක් වෙන්න බෑ. පුජ්‍යල 5 දෙනෙක් එකතු වෙලා ක්‍රීඩා සමිතියක් දැම්මට ඒක හවුල් ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. මොකද ඒකේ පරමාර්ථය ලාභ චේතනාවකුත් නෙමෙයි, ව්‍යාපාරික කටයුත්තකුත් නොවන නිසා. අනිකුත් ලක්ෂණ ටික වගකීම සීමා රහිතයි, තනි ව්‍යාපාරට වඩා වැඩි කාලයක් පවත්වා ගන්න පුළුවන්, නීතිමය ඒකකයක් නොවේ, තනි ව්‍යාපාරට වඩා වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැක, තනි ව්‍යාපාරට බලපාන නීතිමය රාමුවට වඩා පුළුල් නීතිමය රාමුවක් ඇත, ෂණික තීරණ ගන්න බෑ. මොකද පුජ්‍යලිය ගොඩක් ඉන්නවනේ, එක්කෙනෙක් කැමති වෙන්න පුළුවන්, අනිත් එක්කෙනා අකමැති වෙන්න පුළුවන්. ෂණිකව තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. තනි පුජ්‍යල ව්‍යාපාරයක නම් ෂණික තීරණ ගන්න පුළුවන්. මොකද තමන්ගේ තීරණයක් තමයි ක්‍රියාත්මක වන්නේ. හවුල් ව්‍යාපාරට බලපාන නීතිමය විධිවිධාන ටිකක් මතක තියාගෙන යන්න. මේවා හිස්තැන් පුරවන්න තියෙන පුළුවන්. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් බලපාන ප්‍රධාන නීතිමය විධිවිධාන මෙහි ඇතුළත් වේ. පනතක් කියන්නේ පොඩි ප්‍රමාණයක් නෙමෙයි, විශාල එකක්. 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ පනත මතක තියාගන්න. වංචා වැළැක්වීමේ පනතින් කියන්නේ රුපියල් 1000ට වඩා වැඩි ප්‍රාග්ධනයක් සහිත නම් හවුල්කරුවන් අතර ලිඛිත ගිවිසුමක් තියෙන්න ඕන. අන්න වංචා වැළැක්වීමේ පනත මොකටද උවමනා වෙන්නේ? රුපියල් 1000ට වඩා වැඩි ප්‍රාග්ධනයක් සහිත නම් ලිඛිත ගිවිසුමක් පැවතිය යුතුය. හිස්තැන පුරවන්න තියෙන්න පුළුවන්. 3 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 149 වෙනි ඡේදයේ සඳහන් වෙනවා. හවුල්කරුවන්ගේ නම් වලින් තොරව ආරූඪ නම් වලින් පවත්වාගෙන යන්නේ නම් ව්‍යාපාරය ආරම්භ කළ දින 14ක් ඇතුළත තුල එකේ නම ලියාපදිංචි කරන්න ඕන. හරිද? හවුල්කරුවන්ගේ නම් වලින් තොරව, හරිද? දැන් උදාහරණයක් වශයෙන් අපි දුමු AB කියන හවුල් ව්‍යාපාරයේ එකට ඒකාබද්ධ වුණාම AB හවුල් ව්‍යාපාරය කියලා පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි AB ඇසෝසියේට් ව්‍යාපාරය කියලා කිව්වොත් එතකොට ඇසෝසියේට් වචනේ එකතු වෙච්ච නිසා හවුල් ව්‍යාපාරයේ දින 14ක් ඇතුළත අනිවාර්යයෙන් ලියාපදිංචි කරන්න වෙනවා. නම් වලින් තොරව ආරූඪ නමකින් පවත්වාගෙන යනකොට හවුල් ව්‍යාපාරයේ පටන් අරගෙන ව්‍යාපාර නාම ආඥා පනත අනුව දින 14ක් ඇතුළත එකේ නම ලියාපදිංචි කරන්න ඕන. 2007 අංක 7 දරන සමාගම් පනතේ කියනවා සමාජික සංඛ්‍යාව 2ත් 20ක් අතර සීමා කරලා තියමු. ඒක තමයි සමාජික සංඛ්‍යාව. හවුල් ආඥා පනත නෙමේ. හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යා හැකි ක්‍රම ලිඛිත වාචික පාර්ශවයන්ගේ හැසිරීමෙන්. පාර්ශවයන්ගේ හැසිරීම ළඟ ඉන්න වරහන් ඇතුලේ ව්‍යංගයෙන්. ඒ හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යන ක්‍රම තුන නේද ළමයි? හරිද? එතරම් ඉස්සරහට ලියාගන්නමුද හවුල් ව්‍යාපාරයක් ඇතිවන ක්‍රම තුන? එතරම් ඉස්සරහට ලියමු හවුල් ව්‍යාපාරයක් ඇතිවන ක්‍රම තුන. ඇතිවන ක්‍රම තුනත් ලියන්න. 1. නව ව්‍යාපාරයක් හවුල් ආඥා පනත යටතේ ලියාපදිංචි වීම. නව ව්‍යාපාරයක් හවුල් ආඥා පනත යටතේ නව ව්‍යාපාරයක් හවුල් ආඥා පනත යටතේ ලියාපදිංචි කිරීම. දෙක තනි පුජ්‍යල ව්‍යාපාරයකට නව පුජ්‍යලයන් බදවා ගැනීම. තනි පුජ්‍යල ව්‍යාපාරයකට නව පුජ්‍යලයන්
බදවා ගැනීම. තුන ව්‍යාපාර එකට ඒකාබද්ධ වීම සංගත වීම කියලා කියනවා. ව්‍යාපාර එකට ඒකාබද්ධ වීම නැත්නම් සංගත වීම. ව්‍යාපාරයකට ඒකාබද්ධ වීම නැත්නම් සංගත වීම. right දැන් ආයි නෝට් එක බැලුවා. හවුල් ගිවිසුම partnership agreement. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර එදිනෙදා හවුල් ව්‍යාපාරය පවත්වා ගන්න ආකාරය, හවුල්කරුවන්ගේ අයිතිවාසිකම් හා බලතල, හවුල්කරුවන්ගේ යුතුකම් ආදී මූලික කරුණු ඇතුළත් කර හවුල්කරුවන් අතර ඇතිවන එකඟත්වය හවුල් ගිවිසුමකි. හවුල් ගිවිසුමක් ලිඛිත, වාචික හෝ ඇඟවීමෙන් ආරම්භ කළ හැක. හවුල් ගිවිසුමක ඇතුළත් කරන පොදු කරුණු: ප්‍රාග්ධනයට දායක වෙන්න ඕන ආකාරය, හවුල්කරුවන් අතර ලාභ බෙදා ගන්න ආකාරය, ප්‍රාග්ධනයේ ස්ථාවර වන්නේද නැත්නම් ජංගම ගිණුම් භාවිතා කරන්නේද, ප්‍රාග්ධන ශේෂයන්ට ජංගම ගිණුම් ශේෂයන්ට පොලී ගණනය කරන්නේද, එසේනම් මෙන් ප්‍රශතය, ගැන්ලි පොලී අය කරන්නේද, එසේනම් මෙන් ප්‍රශතය, හවුල්කරුවන්ගේ ගැනලි සීමාව, හවුල්කරුවන්ට වේතන කොමිස් හිමිවන්නේ නම් එම් ප්‍රමාණය, ගිණුම් පොත් පවත්වාගෙන යාම හා ගිණුම් විගණනය ආදිය, හවුල්කරුවන් බඳවා ගැනීම, ඉවත් වීම, අනුපාත වෙනස් කිරීම ආදී අවස්ථාවලදී අනුගමනය කළ යුතු කොන්දේසි මොනවාද? කීර්තිනාමය ගණනය කිරීම හා වාර්තා කිරීම පිළිබඳ කොන්දේසි මොනවාද? 1890 හවුල් ආඥාපනතිය 24 වගන්තියේ විධිවිධාන. අහන්න පුළුවන් ප්‍රශ්නයක්. 24 වගන්තියේ විධිවිධාන යටතේ MCQ එකක් හදන්න පුළුවන් තැනක්. හවුල් ගිවිසුමක් ලිඛිතව, වාචිකව ඇඟවීමෙන් වූ ඇති වූ අවස්ථාවක වත් ඇතිවිය හැකි මතභේද සමතයකට පත් කිරීමට මෙම වගන්තිය උපකාරී කෙරේ. එම වගන්තියේ නිර්දේශ කිහිපයක්. සෑම හවුල්කරුවෙකුටම සමානව ප්‍රාග්ධනයට දායක වෙන්න හැකියාවක් ඇත. ඒ දැම්මනම් ලක්ෂයක්, බීටත් ලක්ෂයක් දාන්න හැකියාවක් තියෙන. ඕන වැඩිපුරක් දාත හැකි. නමුත් සාමාන්‍යයෙන් හවුල්කරු අතර ප්‍රාග්ධනයට ගැටලු නැති කර ගන්න නම් ලේසි වැඩේ තමයි සමානව ප්‍රාග්ධනය පවත්වාගෙන යාමට ඒකට අවසරයක් දීලා තිනවා 24 වෙනි වගන්තිය. ලාභ සමසමව භුක්ති විඳින්න ඕන. හවුල් ව්‍යාපාරය අවසන් කරන විට ප්‍රාග්ධනය සමානව ඉවත් කර ගන්න ඕන. එහෙනම් වැඩිපුර ප්‍රාග්ධනය දාන්නේ නැහැ නේ කවුරු? නේද? සමානව ප්‍රාග්ධනය ඉවත් කර ගන්න ඕනේ හවුල් ව්‍යාපාරය අයින් වෙනකොට. ගිවිසගත් මේක වැදගත් වෙයි. ගිවිසගත් ගණන් වලට වැදගත් වෙයි. ගිවිසගත් ප්‍රාග්ධනයට අමතරව මුදලක් සපයා ඇතනම් මෙයට අවම වශයෙන් 5% පොලියක් හිමි වේ. දැන් අමල් කියන එක්කෙනා දාලා තිනවා නම් ප්‍රාග්ධනය ලක්ෂ 5ක්. මේ ලක්ෂ 5ට අමතරව හවුල් ව්‍යාපාරයේ වෙනුවෙන් කිසියම් මුදලක් කුමන හෝ ආකාරයකට යොදවලා තියෙනවා නම් ඒක ණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක වර්ෂයට අදාළ විදුලි බිලක් ගෙවන එකක් වෙන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ කුමනෝ ආකාරයට මුදලක් දාලා තියෙනවා. ප්‍රාග්ධන අතිරේකව දාලා තියෙන මුදල් වෙනුවෙන් ගාණි ගණනය කරන්න යම්කිසි පොලී ප්‍රතිශතයක් දීලා නැත්නම් 105ක පොලියක් අවම වශයෙන් ගණනය කරන්න ඕන. පොලී ප්‍රතිශතයක් නැත්නම් විතරයි. තිබුණොත් මේක කැන්සල්. 4 ප්‍රාග්ධනයට පොලී හිමි වෙන්නේ නැහැ. මේ 24 වගන්තියට අනුව හවුල්කරුවන්ට වේතන හිමි වෙන්නේ නැහැ. ව්‍යාපාරික කටයුතු වලට සෑම හවුල්කරුවෙකුට සමානව දායක වෙන්න හැකියාවක් දීලා තියෙනවා. නව හවුල්කරු බඳව ගන්නකොට සියලු දෙනා එකග වෙන්න ඕන. කවුරුත් අකමැති නම් බඳව ගන්න තහනම්. ගිණුම් පොත් ප්‍රධාන කාර්යාලයේ තැබිය යුතු අතර හවුල්කරුවන්ට ඕනම අවස්ථාවකදී ඒවා පරීක්ෂා කරන්න පුළුවන්. කාටවත් කියන්න බෑ ගිණුම් පොත් පරීක්ෂා කරන්න එපා කියලා. හරිද? right. එතකොට හවුල් ව්‍යාපාර ගණන් හදනකොට දැන් අපි එන්නේ හවුල් ව්‍යාපාර accounts වලනේ. ඔන්න මූලික සිද්ධාන්ත ටිකක් කියලා දුන්නා. මට පනත ඔක්කොම ඕනේ නැති නිසා මම ඔක්කොම කිව්වේ නෑ. ලෝසර් තව ටිකක් කියලා දෙයි. හරිද? right. එතකොට ළමයි හවුල් ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන හදන්නනේ අපි යන්නේ. හවුල් ව්‍යාපාරات accounts හදනකොට ගිණුම් කරන ක්‍රියාවලියේ සිදු කරනකොට සාමාන්‍ය පරිදි දිස්සටහන් න්‍යායට අනුව ගිණුම් පිළියෙල කරනවා. කිසි වෙනසක් නැහැ. හරිද? ගිණුම් වර්ෂයක් අවසානයේ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් සකස් කරනවා. කිසි වෙනසක් නැහැ.
හැබැයි හවුල් ව්‍යාපාරයක් ලෙජරයේ ගිණුම් හදනකොට මෙන්න මේ ගිණුම් මාර්ග තුන විශේෂ ගිණුම් මාර්ග තුනක් වෙනවා. මේ ගිණුම් මාර්ග තුන විශේෂ ගිණුම් මාර්ග තුනක් වෙනවා. මේ ගිණුම් මාර්ග තුන තනිපුජ්‍යල ව්‍යාපාරිකුණක් තියෙනවා. එකක් ප්‍රාග්ධන ගිණුම. දෙවෙනි එක ජංගම ගිණුම. ජංගම ගිණුම් තනිපුජ්‍යල ව්‍යාපාරිකුණක් තියෙනවා. තියෙන අවස්ථා තියෙනවා. තුන ගැනිලි ගිණුම. මේ ගිණුම් තුනම තියෙනවනේ තනිපුජ්‍යල ව්‍යාපාරිකුණක් හවුල් ව්‍යාපාරකක් තියෙනවා. ඒතර හවුල් ව්‍යාපාරයක තියෙන මේ ගිණුම් තුනේ විශේෂත්වය මොකද්ද? මේ ගිණුම් වලට අයිතිකරුවෝ ගොඩක් ඉන්නවා. තනිපුජ්‍යල ව්‍යාපාර නම් මේ ගිණුමට තිබුණේ අයිතිකරුවෝ එක්කෙනායි. හවුල් ව්‍යාපාරයක මේ ගිණුම් වලට අයිතිකරුවෝ ගොඩක් ඉන්නවා. ඒ නිසා මේ ගිණුම් පිළියෙල කරන්නේ අනුතීරු ක්‍රමයට. හවුල්කරුවෝ 3 දෙනෙක් හිටියොත් අනුතීරු 3ක් හරට බැරට. පැහැදිලිද? right? අපි තුම හවුල්කරුවෝ 3 දෙනෙක් ඉන්නවා කියලා ABC කියලා. ABC කියලා හවුල්කරුවෝ 3 දෙනෙක් ඉන්නවා නම් 3 දෙනාට තීරු 3ක්. ප්‍රාග්ධන ගිණුම ගත්තත්, ජංගම ගිණුම ගත්තත්, ගැනිලි ගිණුම ගත්තත් මේ විදිහටයි තියෙන්නේ. මේ වලට අපි කියන්නේ මොකද්ද? අනුතීරු ක්‍රමය. එහෙනම් අනුතීරු ක්‍රමයට පවතින ගිණුම් මොනවාද කියලා අහුවනම් මොනවද? ප්‍රාග්ධන ගිණුම්, ජංගම ගිණුම්, ගැනිලි ගිණුම් තියෙන්නේ අනුතීරු ක්‍රමය. තනිපුජ්‍යල ව්‍යාපාරවල මේ ගිණුම් තුන තියෙනවා. හැබැයි තියෙන්නේ එක තීරුවක් යටතේ. ඒ නිසා එක පුජ්‍යලයකට විතරයි එතකොට ගිණුම තියෙන්නේ. මේක තියෙන්නේ අනුතීරු ක්‍රමයට. හරිද? right. මේ ගිණුම් තුන සකස් කරනකොට බොහෝ හවුල් ව්‍යාපාරවල ප්‍රාග්ධන ගිණුම ස්ථාවරයි. ඒක නිතර වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන අයිතිය නිතර වෙනස් වෙන්නේ නැති නිසා ප්‍රාග්ධන ගිණුම ස්ථාවර කරගෙන තියෙන්නේ. මොකද ප්‍රාග්ධනයේ නිතර දාන්නේ නැහැ. ප්‍රාග්ධනයේ නිතර gedara ගෙනියන්න බෑ. විශේෂ අවසර තියෙන්න ඕන. ප්‍රාග්ධන ගිණුමේ ගැළපිලි කරන්න ඉතා කලාතුරකින්. හරිද? ඒ නිසා ප්‍රාග්ධන ගිණුම ස්ථාවර ගිණුමක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා හවුල්කරුවන්ට හවුල් ව්‍යාපාරයෙන් ලැබෙන්න තියෙන දේවල් බලා ගන්න අස්ථාවර ගිණුමක් හදනවා. මේක අස්ථාවරයි. හැම අවුරුද්දක වෙනස් වෙනවා. ඒකට අපි කියන මොකද්ද? ජංගම ගිණුම කරන්ට් account එක. හරිද? ඇතැම් හවුල් ව්‍යාපාරවල අස්ථාවර ගිණුම ජංගම ගිණුම නැතුව මේ ප්‍රාග්ධන ගිණුම අස්ථාවර කරත හැකියි. එතකොට මේ ජංගම ගිණුමයි ප්‍රාග්ධන ගිණුමයි එකට ඒකාබද්ධ කරලා තමයි හදන්නේ ඇතැම් හවුල් ව්‍යාපාර. ප්‍රාග්ධන හා ජංගම ගිණුම එකට හදනවා. අපේ ටියුට් එකේ ගණන් හදනකොට හම්බෙයි. සමහරු ඒ ගිණුම් දෙක එකට ඒකාබද්ධ කරන මොකද දෙකම අයිතිකරුවන්ට හවුල්කරුවන්ට අයිති වන ගිණුම් දෙකක් නිසා. බොහෝ හවුල් ව්‍යාපාර ගණන් වල කොහොමද තියෙන ළමයි? ප්‍රාග්ධන ගිණුම වෙනම තියෙනවා, ජංගම ගිණුම වෙනම තියෙනවා. එතකොට ප්‍රාග්ධන ගිණුම ස්ථාවර ගිණුමක්, ජංගම ගිණුම නිතර වෙනස් වෙන ගිණුමක්, අස්ථාවර ගිණුමක්. හරිද? ගැනිලි එක් රැස් කරන්න ගැනිලි ගිණුම තියෙනවා. ගැනිලි වල දිස්සටාන් කියන්න ඕනේ නැහැ නේ. නැත්නම් ගැනිලි වල දිස්සටාන් මතකයි නේද? ගැනිලි ගිණුම හර මුදල් ගෙනිච්ච නම් මුදල් බැර, භාණ්ඩ ගෙනිච්ච නම් ගැනුම් ගිණුමට බැර. හරිද? ඒ නිසා ගැනිලි ගිණුමකොත් හවුල් ව්‍යාපාරයක අනුතිරු ක්‍රමයට තියෙනවා. හැබැයි ගිණුම් වර්ෂයක් අවසානයේ මූල්‍ය ප්‍රකාශන සකස් කරන සෑම වෙලාවකම මෙන්න මේ ගැනිලි ගිණුම වහලා ජංගම ගිණුමට ට්‍රාන්ස්ෆර් කරන්න ඕන. හරිද? හැම ගාණක් හදනකොටම ගැනිලි ගිණුම තියෙන්නේ වෙනම. අපි ශේෂ පිරික්සමක් ගත්තොත් ගැනිලි ගිණුම් වල ශේෂ තියෙන්නේ ශේෂ පිරික්සමේ වෙනම. හැබැයි ගිණුම් වර්ෂයක් අවසන් වෙලා මූල්‍ය ප්‍රකාශන හදන වෙලාවක ගැනිලි ගිණුම වහලා ජංගම ගිණුමට මාරු කරන්න. පැහැදිලිද? මම උදාහරණයක් පෙන්නන්නද? මේ ගිණුම ගැනිලි කියලා හිතන්න. ගැනිලි ගිණුමේ තියෙන හර ඉලක්කම් නේද? ඒ ගැනිලි ගිච්චාම තියෙන හරට නේද මුදල් ගැනිලි ගිනිල්ල තියෙනවා. මුදල් බැර ගැනිලි හර. භාණ්ඩ ගැනිල්ල තියෙනවා. ගැනිලි හර ගැනුම් බැර. මේ තියෙන ගැනිලි ගිණුම. right? ගිණුම් වර්ෂයක් අවසන් වුණාම මේ ගිණුම බැලන්ස් කරන්න. බැලන්ස් කළා ශේෂ පහතර ගෙනියන්න එපා. මොකද කරන්නේ? මේවා ට්‍රාන්ස්ෆර් කරන්න කරන්ට් account එකට. මේවා මේ ගිණුම වහලා ජංගම ගිණුමට මාරු කරන්න. එහෙනම් ගැනිලි ගිණුම වසලා ජංගම ගිණුමට මාරු කරන දිස්සටහන මොකද්ද? ගැනිලි ගිණුම බැර වෙලා නැති වෙලා යනවා, ජංගම ගිණුමට හර වෙනවා.
එහෙනම් ගිණුම් සෑම ගිණුම් වර්ෂයක් අවසානයේම හවුල් ව්‍යාපාර ගානක් හදනකොට ගැනිලි ගිණුම වසා ජංගම ගිණුමට මාරු කරන්න ගැනිලි ගිණුම බැර කළා ජංගම ගිණුමට හරසටහනක් දාන්න. හරිද? එහෙනම් මූල්‍ය ප්‍රකාශන වලදී ගැනිලි ගිණුම නැති වෙලා යනවා. ඒකට හේතුව ඒක ට්‍රාන්ස්ෆර් වෙනවා මොකක් ඇතුළටද? ජංගම ගිණුමට. ඔය MCQ හදන්න පුළුවන් තැන්නේ. ගිණුම් වර්ෂයක් අවසානයේදී පහත ගිණුම් වලින් වසා දමන ගිණුම් මොනවාද? වසා දමන්නේ ගැනිලි ගිණුම. මේ ගිණුම් දෙක වසා දමන්නේ නැහැ. මේ ගිණුම් දෙකේ බැලන්සස් තියෙනවා නම් ඊළඟ අවුරුද්දට ගෙනියනවා. මේවැ බැලන්ස් තියෙනවා නම් ඊළඟ අවුරුද්දට ගෙනියනවා. හරිද? right. හරි. ඔය කියන තේරුණාද? හරි. ගිණුම් වර්ෂයක් අවසානයේ හවුල් ව්‍යාපාරයක් හදන මූල්‍ය ප්‍රකාශන කට්ටලේ සංරචක මොනවාද? හවුල් ව්‍යාපාරයක් ගිණුම් වර්ෂයක් අවසානයේ හදන මූල්‍ය ප්‍රකාශන කට්ටලේ සංරචක මොනවාද? 1. මේ හවුල් ව්‍යාපාරය භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් වුණොත් නිෂ්පාදන ගිණුම හදන්න ඕන. අපි ඉගෙන ගත්තේ. 2. ලාභාලාභ හා විසර්ජන ප්‍රකාශනයක් හදන්න ඕන. 3. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදන්න ඕන. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදන්න ඕන. 4. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් හදන්න ඕන. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් හදන්න ඕන. 5. ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශන හදන්න ඕන. ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශන ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශන දෙකක් හදන්න ඕන. 1 ප්‍රාග්ධන ගිණුම 2 ජංගම ගිණුම. මේව තේරුණාද? හරිද? හවුල් ව්‍යාපාරයක් ගිණුම් වර්ෂයක් අවසානයේ සකස් කරන මූල්‍ය ප්‍රකාශන මොනවාද? නිෂ්පාදන ව්‍යාපාරයක් වුණොත් නිෂ්පාදන ගිණුම, ලාභාලාභ හා විසර්ජන ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධ වෙනස් වීමේ ප්‍රකාශන දෙකක් හදන්න ඕන මොනවද? ප්‍රාග්ධන ගිණුම සහ ජංගම ගිණුම. හරිද? මුදල් ප්‍රවාහ ප්‍රකාශන කියලා වෙනම පාඩමක් යන නිසා මේ පාඩමේදී මේ ගැන කතා කරන්නේ නැහැ අපි. මුදල් ප්‍රවාහ ප්‍රකාශන කියලා වෙනම පාඩමක් අපේ සිලබස් එකේ තියෙනවා. ඒ නිසා මම මේ ගැන කතා කරන්න යන්නේ නැහැ. අනිත් වර්ග ටිකෙන් නිෂ්පාදක ගිණුම ගැන කතා කරලා තියෙනවා. තනි පුජ්‍යල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර කියන පාඩම් දෙකේදීම නිෂ්පාදක ගිණුමක් හැදෙන එකම විදියට එක වෙනසක් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් අපි අනිත් කොටස් තමයි කතා කරන්න ඕන. එතකොට අපි මතකද මීට ඉස්සෙල්ලා පාඩම ඉගෙන ගත්තා මේව ලියන්න ඕනේ නැහැ මොකොත් කියන දේ හොඳට තේරුම් ගත්තා නම් හරි. රයිට් අපි ඉස්සෙල්ලා පාඩම මතක ඉගෙන ගත්ත ගැළපිලි සටහන් කියන පාඩමක්. ගැළපිලි සටහන් හවුල් ව්‍යාපාර වලට ඒ ගැළපිලි සටහන් පාඩම නැවත ඕන. තනි පුජ්‍යල ව්‍යාපාර හදනකොට හවුල් ව්‍යාපාර හදනකොට ඒ අපි ඉගෙන ගත්ත ගැළපිලි සටහන් පාඩම ඒ ආකාරයටම ඕන. පැහැදිලිද? හැබැයි හවුල් ව්‍යාපාරයකට විතරක් ආවේනික වෙච්ච ගැළපිලි ටිකකුත් තියෙනවා. ඒ ටික දැන් ඉගෙන ගන්න ඕන. අර ටික ආයි උගන්වන්නේ නැහැ. හවුල් ව්‍යාපාරට පමණක් ආවේනික වෙච්ච ගැළපිලි තියෙනවා. මේ ගැළපිල්ලක් කොහොමද කරන්න කියලා අවබෝධයක් තියෙනවා. හරිද? අන්නේ ගැළපිලි ටිකත් එක්ක තමයි අපි පාඩම ඉස්සරහට යන්නේ. පැහැදිලිද? හරි. දැන් නෝට් එක බලමු. right. නෝට් එකේ 16 වෙනි පිටුවේ අපි නතර කළේ 24 වෙනි සෙක්ෂන් එක නේද? එතනින් පොඩ්ඩක් පල්ලෙහා නෝට් එකේ දැම්ම බලන්න නැතුව අනිත් පැත්තේ පිටුවට එන්න. පිටු අංක 17. හවුල් ව්‍යාපාර අවසන් ගිණුම් පිරියල කිරීමේදී අදාළ වන ගැළපුම්. හවුල් ව්‍යාපාර අවසන් ගිණුම් පිරියල කිරීමේදී සාමාන්‍ය තනි පුජ්‍යල ව්‍යාපාරට අදාළ ගැළපුම් මේ ආකාරයටම අදාළයි. නමුත් හවුල් ව්‍යාපාරට පමණක් ආවේනික වූ ගැළපිලි කීපයක් ඇත. ගැළපිලි ගොඩක් තියෙනවා. ආගේ සිලබස් එකේ මෙන්න මේ ගැළපිලි පහ දාලා තියෙනවා. හරිද?
ගැළපිලි හවුල් ව්‍යාපාර පාඩම්වේදී ගැළපිලි තියෙන ගොඩාක්. දැන් මම ඉගෙන ගන්න කාලේ මට මතකයි ගැළපිලි එක 20ක් 25ක් විතර ඉගෙන ගත්තා. හරිද? දැන් ඒව අයින් කළා දාලා දැනට සිලබස් එකේ ගැළපිලි වර්ග 5ක් ගැන කතා කරනවා. එක ගැළපිලි වර්ග 5 නෙමෙයි 6ක් තියෙනවා. මෙතන එකක් ටයිප් වෙලා නැහැ මම කියන්නම්. එක ප්‍රාග්ධන පොලී ගැළපුම තියෙනවා. හවුල් වේතන ගැළපුම තියෙනවා. ගැන්ලි පොලී ගැළපුම තියෙනවා. ආදායම් ලාභ සහතික ගැළපුම තියෙනවා. ප්‍රාග්ධන ශේෂ ලාභ බෙදා ගන්න අනුපාතයට පරිවර්තනය කිරීම තියෙනවා. 6 වෙනි එකත් ලියන්න. අලුතෙන් ඇඩ් වුණා. කීර්තිනාම ගැළපුම. ඉස්සල සිලබස් එකේ අයින් කළා දැන් අලුත් සිලබස් එකේ ආපහු ඇවිල්ලා තියෙනවා. කීර්තිනාම ගැළපුම. right. නෝට් එක බලනකොට නෝට් එකේ ওই ටික තියෙන ඔක්කොම මෙතන මා ගැරීමක් වෙලා තියෙනවා 6 වෙනි ගැළපිල්ල අලුතෙන් ඇඩ් වෙච්ච එක මෙතන ටයිප් වෙලා නැහැ කීර්තිනාම ගැළපුම. right. දැන් අපි එකිනෙක ගැළපිලි වර්ග ගැන කතා කරගෙන යමු. right. මුලින්ම තියෙන්නේ ප්‍රාග්ධන පොලී. ප්‍රාග්ධන පොලී ගැළපුම. ඔයගොල්ලෝ අනුමාත්‍රකාවක් ලියන්න. ප්‍රාග්ධන පොලී ගැළපුම. right. 24 වෙනි මගන්තියට අනුව ප්‍රාග්ධනයේ පොලී දෙන්න තහනම්නේ. හරිද? නමුත් හවුල්කරුව ප්‍රාග්ධනයට පොලී ගිවිසුමේ ඇතුළත් කරන්නේ මොකක් නිසාද? 24 වගන්තියට අනුව නම් ප්‍රාග්ධනයට පොලී ගණනය කරන්න තහනම්, ගෙවන්න තහනම්. හරිද? ඒ ගෙවන්න තහනම් කරලා තියෙන්නේ හවුල්කරුව ප්‍රාග්ධනය දාන්නේ සමසමව නේද? ලාභ බෙදාගන්නේ සමසමව නේද? ඒතර හවුල්කරුව අතර ගැටලු නැහැනේ. AB ගැන හිතන්න. A ප්‍රාග්ධනයේ ලක්ෂයක් දාලා B ප්‍රාග්ධනයේ ලක්ෂයක් දාලා ලාභ බෙදාගන්නේ එකට එක නම් සමසමව නම් හවුල්කරුව අතර ගැටලු නැහැනේ. යාළුවෝ දෙන ගහගන්න නැහැනේ. මම ප්‍රාග්ධනයේ වැඩියෙන් දාපු නිසා මට ලාභ වැඩියෙන් ඕන. එහෙම ගහගන්න නැහැනේ. එහෙනම් ප්‍රාග්ධන පොලේ විධිවිධාන ඇතුළත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේම සිටුේෂන් එකක අපි ඉන්නේ. නමුත් ප්‍රායෝගිකව ප්‍රාග්ධනයේ දාන රටාව වෙනස්. ලාභ බෙදා ගන්න රටාව වෙනස්. එතකොට අනිවාර්යෙන් හවුල්කරුවතර ගැටලුවක් ඇති වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් A ප්‍රාග්ධනයේ ලක්ෂ දෙකක් දාලා B ප්‍රාග්ධනයේ ලක්ෂයක් දාලා ලාභ සමසමව බෙදා ගන්න ගියොත් A ඔරෝනව Bට අනිවාර්යයෙන්මයි මම ලක්ෂ දෙකක් දාලා මට ලාභ සමාන ඔයාගේ ගානමයි හම්බෙන්නේ කියලා A ඔරෝනව Bට. ප්‍රශ්නයක් නේ? අන්න ඒ නිසා මෙන්න ප්‍රාග්ධන පොලියේ විධිවිධාන ඇතුළත් කරන හේතුව යොදවපු ප්‍රාග්ධන අනුපාතයත් ලාභ බෙදා ගන්න අනුපාතයත් අතර ගැටීමක් තියෙනවා නම් එවැනි අවස්ථාවකදී ප්‍රාග්ධනයට පොලිය ගණනය කරනවා. හරිද? එහෙනම් ප්‍රාග්ධන පොලියේ විධිවිධාන හවුල් ගිවිසුමක් ඇතුළත් කරන්නේ ඇයි? එක සැරේක චාර්ටර් පේපර් එක ලියන ප්‍රශ්නයක්. ওই ප්‍රශ්නේ ලියන පේපර්ස් වලදී හවුල් ව්‍යාපාර ඇතැම් හවුල් ව්‍යාපාර ගිවිසුම් තුල ප්‍රාග්ධන පොලියේ විධිවිධාන ඇතුළත් කිරීමට හේතුව කුමක්ද? පොඩි වාක්‍යයක් ලියන්න දුන්නේ. මොකද්ද? යොදවපු ප්‍රාග්ධන අනුපාතය සහ ලාභ බෙදා ගන්න අනුපාතය අතර වෙනසක් තියෙනවා නම් හවුල්කරුවන් අතර ගැටලුව निराකරණය කිරීමට දෙන්න පුළුවන් විසඳුම මොකද්ද? ප්‍රාග්ධනයට පොලී අනුපාතයක් තීරණය කිරීම. ඒතර වැඩියෙන් ප්‍රාග්ධනයේ දාපු එක්කනට වැඩි පොලියක් දෙනවා. අඩුවෙන් ප්‍රාග්ධනයේ දාපු එක්කනට අඩු පොලියක් ලැබෙනවා. හරිද? right. අන්න ඒ නිසා තමයි ප්‍රාග්ධන පොලියේ විධිවිධාන ඇතුළත් කරන්නේ. හරිද? ප්‍රාග්ධන පොලියේ ගණන් බලනකොට ඊටා වැදගත් වෙනවා සාධක දෙකක්. ප්‍රාග්ධන පොලියේ ගණන් බලනකොට ඊටා වැදගත් වෙනවා සාධක දෙකක්. මේ අපි ඉන්නේ accounting period එකනේ. අපි ඉන්නේ accounting period එකනේ. ප්‍රාග්ධනය අවුරුද්දේ මුල ඉඳලා අවුරුද්ද අගට යන ප්‍රාග්ධනය වෙනුවෙන් මුළු වසරටම පොලිය ගෙවන්න වෙනවනේ. නමුත් හදිසියවත් අතරමැද ප්‍රාග්ධනයේ දැම්මොත් දාපු දවස් ඉඳලා ගිණුම් වසර අවසන් වන කාලයට තියෙන මාස ගානට අනුව පොලිය ගෙවන්න වෙනවනේ.
පොඩි දෙයක් නේ. එහෙනම් අපි බලන්න ඕන අපි හදන ගානේ අවුරුද්දේ මුල ඉඳලා අවුරුද්දේ අගට වෙනකම් ප්‍රාග්ධනය කොච්චර තියෙනවද? ඒකට අවුරුද්දෙන් පොලිය කැල්කියුලේට් කරන්න. අතරමැද දාපු ප්‍රාග්ධනයේ තියෙනවද? තියෙනවා නම් ඒ දාපු දවසේල ගිණුම් වසර අවසන් වෙනකන් තියෙන මාස ගානට පොලිගණනය කරන්න. පැහැදිලිද? හරිද? ඉතා කලාතුරකින් මෙහෙම වෙන්නත් පුළුවන්. ප්‍රාග්ධන ඉවත් කර ගැනීමක් ඉතා කලාතුරකින් වෙන්න පුළුවන්. මේ ගිණුම් වසර අතරමැද ප්‍රාග්ධන ඉවත් කර ගැනීමක් වෙන්න පුළුවන්. එතකොට අවුරුද්දේ මුල ඉඳලා ඉවත් කරගත්ත දවසේ වෙනකන් තියෙන මාස ගානට පොලි බලන්න. අවුරුද්දේ මුල ඉඳලා ඉවත් කරගත්ත දවසේ වෙනකන් තියෙන මාස ගානට පොලි බලන්න. පොඩි ගාණක් දුන්නොත් පුළුවන්ද පේපරේ? පහත් තොරතුරු භාවිතා කර ප්‍රාග්ධන පොලි ගණන් බලන්න. ඔයා බලන්න ඕන සාධක තුනයි මොනවද? මුළු අවුරුද්දෙම ප්‍රාග්ධනය තියෙනවා නම් මේකට අවුරුද්දකට පොලි ගෙවන්න. අමතර ප්‍රාග්ධනය තියෙනවා නම් දාපු දවසයි ගිණුම් වසර අවසන් දවසයි අතර කාලයට තියෙන මාස ගානට පොලි ගෙවන්න. ප්‍රාග්ධන ඉවත් කර ගැනීමක් තියෙනවා නම් අවුරුද්දේ මුල දවසයි ඉවත් කරගත්ත දවසයි අතර තියෙන කාලයට මාස ගානට පොලි බලන්න. right පොඩි දෙයක් පොඩි ළමයි නෙමෙයිනේ චාර්ට් විභාග කරන්නේ මේ කියපු දේ එකපාරට තේරෙන්න ඕන. right not ඊට පස්සේ ප්‍රාග්ධන පොලියේ ගණන් බැලුවට පස්සේ මේ තුනම එකතු කරාම අපිට ගිණුම් තියත හැකි. කොහොමද ප්‍රාග්ධන පොලියේ ගිණුම් තියන්නේ? ඔයගොල්ලෝ හදනවා තව ටික වෙලාවකින් ලාභාලාභ විසර්ජන ගිණුමක්. ඒකට හර කරන්න. තව ටිකකින් ඔයගොල්ලෝ හදනවා ජංගම ගිණුමක්. මේකට බැර කරන්න. හරිද? අන්න. ප්‍රාග්ධන පොලිය වල දිස්සටහන ලාභලාභ විසර්ජන ගිණුමට හර ජංගම ගිණුමට බැර කරන්න. ජංගම ගිණුමක් පවත්වාගෙන නොගියොත් ප්‍රාග්ධන ගිණුමට බැර කරන්න. ජංගම ගිණුමක් පවත්වාගෙන නොගියොත් පමණක් ප්‍රාග්ධන ගිණුමට බැර කරන්න. හරිද? එහෙනම් ඩබල් එන්ටිය. හරි. නොට් එක බැලුවා. ප්‍රාග්ධන පොලිය. හවුල්කරුවන් යොදවන ලද ප්‍රාග්ධන අනුපාතය හා ලාභලාභ බෙදා ගන්න අනුපාතය අසමාන වූ විට හවුල් ගිවිසුම් තුල ප්‍රාග්ධන පොලියේ විධිවිධාන ඇතුළත් කළ හැක. හයිලයිට් කරගන්න මේ වාක්‍යය. ආරම්භයේ තිබූ ප්‍රාග්ධනයත් නව ප්‍රාග්ධන යෙදවීමත් සැලකිල්ලටගෙන ප්‍රාග්ධන පොලිය ගණනය කරනු ලැබේ. මම අර ප්‍රාග්ධන ඉවත් කර ගැනීම ඉතා කලාතුරකින් තියෙන නිසා මම ඒක දැම්මේ නෑ. ගිණුම් තැබීමේ දිස්සටහන හයිලයිට් කරන්න කොටු කරගන්න. ලාභලාභ විසර්ජන ගිණුමට හර කරලා ජංගම ගිණුමට බැර කරන්න. ප්‍රශ්නාංක 1 අභ්‍යාස අංක 1 ABC හවුල් ව්‍යාපාර ගිවිසුමට අනුව වාර්ෂිකව ප්‍රාග්ධනය සඳහා 10%ක පොලියක් බැර කිරීමට එකග වී ඇත. හවුල් ව්‍යාපාර ගාණක් හදනකොට බැර කිරීමට කියන වචනය දුන්නොත් ඒකේ තේරුම දන්නවනේ. මොකද්ද? බැර කිරීම කියන වචනේ තේරුම හවුල්කරුට ලැබෙන දෙයක්. හර කිරීම කියන වචනේ තේරුම හවුල්කරුවන්ගෙන් කපා ගන්න දෙයක්. හවුල්කරුවන්ට බැර කරන්න කියන්නේ හවුල්කරුවන්ට ඒ දේ දෙන්න. හවුල්කරුවන්ට හර කරන්න කියන්නේ හවුල්කරුවන්ගෙන් ඒ දේ කපා ගන්න. පැහැදිලිද? හරි. එහෙනම් දැන් ආයි කියවමු. ABC හවුල් ව්‍යාපාර ගිවිසුමට අනුව වාර්ෂිකව ප්‍රාග්ධනය සඳහා 10%ක පොලියක් බැර කිරීමට එකග වී ඇත. ඒ අනුව හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ පහත පරිදි විය. 2018 4යි 1 දිනට ශේෂය AG BG CG අමතර ප්‍රාග්ධන යෙදවීම AG BG CG ඔබ විසින් 2019 3:30 අවසන් වර්ෂය සඳහා 1 ප්‍රාග්ධන පොලිය ගණනය කරන්න ගැලපුමට අදාළ දිස්සටහනක් ලියන්න. දිස්සටහන ලියන්න. රෙඩි? රයිට්. දාන්නේ නම් අභ්‍යාස අංක 1 අනුමාතෘකාව යටතේ යනව නේද ප්‍රාග්ධන පොලිය ගැලපුම කියලා? සිසිල මේ පැත්තේ යන ගන්න වතුර බෝතලයක් ගෙන ගන්න නමුතුණා. ඔව්. හරි මෙතනට පොසෙන්. right
හරි. ඒගේ ප්‍රාග්ධන පොලිය ගණනය කරමුද? ඒගේ ඉස්සලම පළවෙනි කොටස අභ්‍යාසංක දානකොට අංකයයි අණු අංක 1. ප්‍රාග්ධන පොලිය. ඒගේ ලක්ෂ 5 අවුරුද්දේ මුල ඉඳලා එන්නේ නේ. එහෙනම් ලක්ෂ 5යි 10%යි ධන අමතර ප්‍රාග්ධනය 80000යි 10%යි 80000යි 10%යි ඒක මාස කීයද එතකොට? අපේ ගිණුම් වසර පටන් ගන්නේ 2018 4යි 1 ඉවර වෙන්නේ 2019 3යි 31. ඒතර මාස කීයද එතන? 2018 7යි 1නේ දැන් මේ අමතර භාගද. ඒතර 7 8 9 10 11 12 1 2 3 මාස 9යි. 12 9යි. ඔන්න ඔය දෙක සුළු කරලා එකතු කරගන්න. මෙතන 50000යි ධන මෙතන 6000යි එකතුව 56000යි. ඔන්න ඒකේ ප්‍රාග්ධන පොලිය අමාරු දෙන්නේ මේ ලීස් දෙන්නේ 50000යි 6000යි 56000යි. බීගේ ප්‍රාග්ධනය ලක්ෂ 4යි අවුරුද්දේ මුල ඉඳලා රන් කරන 10%යි අවුරුද්දයි ධන අතිරේකව 1,20,000යි 10%යි 12 මාස කීයද? ඒක දැන් මේ 2019 1යි 1නේ 1 2 3 මාස 3යි. මම ඕන තවත් සුළු ඔයගොල්ලෝ එකපාරෙන් සුළු කරලා දාන්න 4 ලක්ෂයට 10%ක් 40000යි මෙතන දාන 3000යි මට පේන්නේ 3000ක් ඔව් 43000යි සීගේ අවුරුද්දේ මුල ඉඳලා රන් කරනවා ලක්ෂ 3ක් 10%යි දාන අමතරව රන් කරනවා 90000යි 10%යි ඒක දැම්මේ කවද්ද 12 මාස කීයද? ඒක දැම්මේ කවදා? ඒක දාලා තින්නේ 2019 3.31 නම් පොලි බැලිය යුතු කාලයේ බිඳුවයි. ඕනම ඉලක්කම බිඳුවේ වැඩි කරාම බිඳුවනේ උත්තරේ. 30000යි ධන 90000ට 10%ක් 9000යි 12 බිඳුවක් පොඩි කාලේ ගණන් මතකයි නේද? 9000ම දායිද නෑ නේද? බිඳුවයි. උත්තරය 30000යි. ඔන්න ප්‍රාග්ධන පොලිය ගණනය කළා. ප්‍රාග්ධන පොලිය ගණනය කළා. right. දෙවෙනි කොටස ගැළපුමට අදාළ දිත්ත සටහන නේද? ගැළපිලිවල දිස් සටහන් ලියන්නේ පොදු ජර්නලයක් ඇතුලේ නේ. ගැළපිලිවල දිස් සටහන් ලියන්නේ පොදු ජර්නලයක් ඇතුලේ නේද? ගැළපිලිවල දිස් සටහන් ලියන්නේ පොදු ජර්නලයක් ඇතුලේ. එහෙනම් පොදු ජර්නලයක් පොඩි පොදු ජර්නලයක් ඩබල් එන්ටි එකට. right. මොකද්ද ප්‍රාග්ධන පිළිවෙල දිස් සටහන මතකද? ලාභාලාභ විසර්ජන ගිණුම හර ඔය තුනේම එකතුව 56යි 43යි 30යි එකතු කරාම 9යි 9යි 10යි 12 129ක් 1,29,000ක් හර
මේක බැර කරන්නේ ජංගම ගිණුමට. ජංගම ගිණුම තියෙන අනුතීරු ක්‍රමයට. එහෙනම් එකට දාන්න බෑනේ. ජංගම ගිණුම තියෙන තීරු තුනක් නේද? ඒට දාන්න 56000ක්. බීට දාන්න 43000ක්. සීට දාන්න 30000ක්. ඩබල් එන්ටි එළිය නැහැටි තේරුණා? අනුතීරු ක්‍රමයට ජංගම ගිණුම තියෙන්නේ. ජංගම ගිණුම තියෙන්නේ අනුතීරු ක්‍රමයට. පැහැදිලිද? විසර්ජන ගිණුම තියෙන්නේ අනුතීරු ක්‍රමයට නෙමෙයි. ජංගම ගිණුම තියෙන්නේ අනුතීරු ක්‍රමයට. එතකොට ජංගම ගිණුමට බැරසටහන දානකොට මොකද කරන්න ඕන? තීරු තුනකට තමයි බැර වෙන්න ඕන වෙන වෙනම. සල්ලක්ෂය ලියන්න. ප්‍රාග්ධන පොලියේ ගැළපීම. ප්‍රාග්ධන පොලියේ ගැළපීම. රයිට්. ඔන්න ප්‍රාග්ධන පොලියේ ගැළපීම ලේසි වැඩක්. රයිට්. ඊළඟ අනුමාත්‍රිකාව හවුල් වේතන ගැළපුම. හවුල් වේතන. හවුල් වේතන ගැළපුම. හවුල්කරුව හවුල් ව්‍යාපාරයට තම ශ්‍රමය සපයනවා නම් වැටුප් වේතන ගෙවන එක සාධාරණයිනේ. ඇතැම් හවුල්කරුව හවුල් ව්‍යාපාරයේ වැඩට එනවා. ඇතැම් හවුල්කරුව හවුල් ව්‍යාපාරයේ වැඩට එන්නේ නැතුව පෞද්ගලිකව ජොබ් එකක් කරනවා. ඒතර හවුල්කරුවන්ගේ ක්‍රියාකාරී කාලය හවුල් ව්‍යාපාරට සපයනවා නම් යම් හවුල්කරුවෙක් එයාට ස්ථාවර වැටුපක් ගෙවන එක සාධාරණයි නේද? අන්න ඒ පරමාර්ථයෙන් හවුල්කරුවන්ගේ ක්‍රියාකාරී කාලය පදනම් කරගෙන හවුල්කරුවන්ට ස්ථාවර වැටුපක් ගෙවන එක සාමාන්‍යයෙන් හවුල් ගිවිසුමක් තුළ දක්නට ලැබෙනවා. එතකොට මේ හවුල් වේතනත් ගිවිසුමේ කියන ආකාරයට අනුව ගණනය කරන්න හරි ලේසි වැඩක්. ගණනය කරලා accounting කරන්න. කොහොමද accounting කරන්නේ? ඉස්සෙල්ලා ප්‍රාග්ධන පොලිය වලට තබන ඩබල් එන්ටියම තියන්න. විසර්ජන ගිණුමට හර කළා ජංගම ගිණුමට බැරසටහන දාන්න. ඕකේ? හවුල් වේතන. ඇතැම් හවුල්කරුවන් තම ක්‍රියාකාරී කාලය හවුල් ව්‍යාපාරයේ වෙනුවෙන් කැප කරන අවස්ථා ඇත. එවැනි හවුල්කරුවන් තම ශ්‍රමය සැපීම මත ස්ථිර වූ වේතනයක් හවුල්කරුවන්ට ගෙවීම පිළිබඳ කොන්දේසි හවුල් ගිවිසුමක ඇතුළත් කරනු ලැබේ. ගැළපුමට අදාළ දිස්සටහන හයිලයිට් කරලා තියාගන්න. ලාභ විසර්ජන ගිණුමට හර ජංගම ගිණුමට බෑර. ප්‍රශ්නයක් හදමුද? XYZ පවත්වාගෙන යන හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන්ට මාසිකව පහත පරිදි වේතන හිමි වේ. මාසික වේතන Xට 2000යි Yට 1500යි Zට 1000යි. ඔබ විසින් හවුල්කරුවන්ගේ වාර්ෂික වේතන ගණනය කරන්න ගැළපුමට අදාළ දිස්සටහන ලියන්න. තමයි ගොඩක් ගණන් වල මාසික වේතනයක් තමයි දෙන්නේ. හැබැයි පේපර් ගණන් වල ඉතාමත් කලාතුරකින් වාර්ෂික වේතන එකපාරටම දීලා තියෙනවා. ළමයි මාසික වේතන දැක්කම මාස 12න් වැඩි කරලා ගන්නවා. වාර්ෂික වේතන දැක්කම 12න් වැඩි කරලා ගන්නවා සමහරව අමතක වෙලා. දන්නේ නැතිකම නිසා නෙමෙයි අමතක වීම. කලබලයට. හරි නේද? ඒ වැරදි කරන්න බෑ මේ මට්ටමේදී. හොඳට ප්‍රශ්න කියවන්න ඕන. මාසික වේතනද වාර්ෂික වේතනද දීලා තියෙන කියලා හොඳට බලන්න ගානේ. නැත්තම් මුළු ගාණක් වර්ධිනවා. MCQ එකන්නේ. හරි. එහෙනම් මෙතන දීලා තියෙන මාසික වේතන එන වාර්ෂික වේතන හොයමු. මෙන්න ප්‍රශ්නය 2 අනු කොටස් 1 වාර්ෂික වේතන. වාර්ෂික වේතන. මගෙත් එකම හදනවනේ. X ගේ 2000 වැඩි කිරීම 12 24000යි. Y ගේ
1500 වැඩි කිරීම 12 18000යි. ඉසඩ්ගේ 1000 වැඩි කිරීම 12 12000යි. මගෙත් එක්කම හදන්න ඕන පන්තියේදී හදපු නැති ළමයි මම මගෙන් බැනුම් අහන්න ඕන සමහරලාට නේ. ඒ වගේ දැන් ඉතින් බයින්න විදියක් නැහැ නේද? පේන්නේ නැහනේ. බලින්න තියෙන එකම එක්කෙනා ඉන්නේ නේද? කැමර කරන එකනට විතරයි බයින්න නම් බයින්න තියෙන්නේ නේ. රයිට්. අපි දෙන්නයි ඉන්නේ පන්තියෙම ඉන්නේ අපි දෙන්නයි. මමයි කැමර කරන එක්කෙනායි විතරයි. ඔයගොල්ලෝ වෙනුවෙන් තමයි මේ අපි අවදානමක් තිබිලත් ඇවිල්ලා ඔයගොල්ලෝ ලෙක්චර්ස් කරලා යන්නේ. පේපරේ හදන වෙලාවේදී ඉන්ස්ටිටියුට් එකට මේ දේවල් අමතකයි මම දන්නවනේ අපේ අත්දැකීම් අනුව. නේද? ගම් වතුර ගලපු දේවල් අමතකයි පේපරේ හදනකොට. right? කලින් අවුරුද්දේ ආපු අර බෝම්බ කේස් එක අමතකයි පේපරේ හදනකොට. ඒ නිසා පේපරයක් කියන එකේ ක්වොලිටි කරක ගන්න එපා. නිසා අතීත සිද්ධීන් අමතක වෙනවා පේපරේ හදන වෙලාවේදී. මොකද මේ පේපරේ ක්වොලිටි එක තියෙන්න ඕන. නිසා කවුරුත් පේපරේ ලේසි වේද? ඒව ගැන හිතන්නේ නැහැ කවුරුත්. හරිද? මේ නිසා අපිට පේපරේ ලේසි වේද? එහෙම හිතන්න එපා. right? මැස්සර්ගේ වීඩියෝ එනවනේ. accounts වල වීඩියෝ එනවා. මම හිතන්නේ ලෝ වලත් වීඩියෝ එනවා. ලෝ වල ඔයාලට උගන්වන ලෝසර් ගෙන්න ගන්න බැරිනොත් මම හිතන්නේ කොළඹ හෙඩ් ඔෆිස් එකේ කරන ලෝසර්ගේ වීඩියෝ හරි ඔයගොල්ලන්ට එනවා. හරිද? IAS එකකින් ඒ වගේ මොකද අර පිටපලාත් වල ඉන්න මම හිතන්නේ ලෝසර්ගේ ඔයගොල්ලෝ ලෝසර් පානදුර නිසා මෙහෙට ගෙන්න ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. පළාත වෙනස් මේ දිස්ත්‍රික්කයේ වෙනස් නිසා ඒ නිසා අපි ඒ අඩුපාඩුව නොමිතු වෙන්න ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක එවනවා. මම හිතන්නේ ඉකෝන් වලත් ඒ වගේ ඉකෝන් මැනේජ්මන්ට් වලත් ඒ වගේ මේ දුෂ්කර කාලය තුර අපි යම් කැපකිරීමක් කරමු. right. දෙවෙනි කොටස ගැලමුඩ අදාළ දිස්සටහන නේද? එනම් පොත්ජල්ලයක් ඇඳා. ඉතින් අර පේපරේ MCQ නිසා මෙම් පොත්ජල් අඳින්න නැහැ. ගැලපිල්ලක දිස්සටහනක් ලියන්න කිව්වොත් පොත්ජල්ලේ ඕනමයි. පොදු ජර්නලය. හර බැර අර ඩබල් එන්ටියමයි කොහොමද? ලාභ විසර්ජන ගිණුමට හර මේ තුනම එකතු කළා 54000යි. මට පේනවා 54000 8 4යි 12යි 14යි 54000. ජංගම ගිණුම බැර. ජංගම ගිණුම තියෙන්නේ තීරු ක්‍රමයට. x ට 24000ක් බැර. තව ටිකකින් අපි හදනවනේ ජංගම ගිණුම. හදපු ළමයිනේ පන්ති ඉන්නේ ඒ ලෙවල්ට තියෙනවනේ 18000යි ඉසට 12000යි. සංලක්ෂය හවුල් වේතන ගැලපීම. මේ වීඩියෝ එකක් ඕපන් කරාම එකපාරයි බලන්න පුළුවන්. ඒ නිසා ඒ පාරේ බලන්න ඕන. භාගයක් ඕපන් කළා නේද? භාගයක් බලලා පස්සේ පොඩි නින්දක් දාලා ඇවිල්ලා ආයි බලන්න කියලා ඕපන් කළොත් ඉතින් ඕපන් වෙනකන් නැහැ. හරි? මේක ඔයගොල්ලෝගේ පාවිච්චියට විතරක් පාවිච්චි කරන්න. වෙනත් ආයතනවලට යන ළමයි ඉන්නවා ඔයගොල්ලොත් එක්ක. යාලට මේ වීඩියෝස් ලැබෙන්න සලස්වන්න එපා. මොකද අනිත් ආයතන කිසිම ආයතනයක් මේ නොකරන වැඩක් ඔයගොල්ලන්ට කරලා දෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝගේ ප්‍රතිලාභය ඔයගොල්ලෝ ගන්න. හරි. ඊළඟ අනුමාත්‍රිකාව ගැනිලි පොලි ගැලපීම. ඒක ටිකක් සංකීර්ණයි. ගැනිලි පොලි ගැලපීම. අන්න හවුල්කරුවන්ගෙන් අය කිරීමක්. හවුල්කරුවන්ගෙන් හර කිරීමක්. හවුල්කරුව ගැනිලි ගෙනියනවා. සීමා කරගන්න අපහසුනොත් හවුල් ව්‍යාපාරයකට මොකද්ද වෙන්නේ? ගැන්ලි පොලි ගණනය කරලා අය කරන්න වෙනවා. එතකොට ගැන්ලි ගෙනියන එක ටිකක් හරි සීමා වෙනවා. නැත්නම් අඩු කරගන්න පුළුවන් වෙනවා.
පැහැදිලිද? ඒ නිසා හවුල් ව්‍යාපාරක හවුල් කරුවන්ගේ ගැන්ලි සීමාවන් පනවන්න බැරි නිසා පොලි අය කිරීම තමයි ඉතා වැදගත් වන්නේ. හරිද? ඒතර හවුල් ව්‍යාපාරට අමතර ආදායමකුත් වෙනවා ගැන්ලි පොලි නිසා. රයිට්. එතකොට ගැන්ලි පොලි ගන්නේ කළා ගිණුම්ගත කරන්න. හවුල් කරුවන්ගේ ගැන්ලි පොලි අය කරන නිසා ඉස්සෙල්ලා දාපු ඩබල් නෙටිය දෙපැත්ත මාරු කරා නම් හරි. ඉස්සෙල්ලා ප්‍රාග්ධන පොලි හම්බුණානේ. හවුල් වේතන හම්බුණානේ. දැන් ගැන්ලි පොලි charge කර ගන්නවා, අය කරනවා. එහෙනම් ජංගම ගිණුමට හර කරන්න. ලාභ විසර්ජන ගිණුමට බැර කරන්න. හරිනේ? හවුල් කරුවන්ගේ අය කර ගැනීමන් නිසා ජංගම ගිණුම හර කළා විසර්ජන ගිණුමට බැරසටහන දාන්න. ගැනිලි ගානක ගැල්ලි ඉදිරිපත් කරන රටාව අනුව පොලි ගණනය කරන රටා තුනක් තියෙනවා. ඒ රටා තුනෙන් මොන රටාවද පාවිච්චි කරන්නේ කියලා හොඳට අධ්‍යයනය කරන්න. නැත්නම් වැරදි උත්තරේ. ගැන්ලි පොලි ගණනය කරන තොරතුරු සපයන ආකාරය අනුව ගැන්ලි පොලි ගණන් බලන්න පුළුවන් රටා තුනක් ඇත. ඒ රටා තුනෙන් මොන රටාවටද පොලි බලන්නේ කියලා බලන්න. හරිද? 1. ගැනිලි ඇත, පොලි ඇත, ගෙන ගිය දිනය නැත. ගැනිලි තියෙනවා, පොලි අනුපාතය තියෙනවා, ගෙන ගිච්ච දවස නැහැ. එතකොට මුළු වර්ෂයටම පොලි හොයන්න. ගැනිලි ඇත, පොලි අනුපාතයක් දීලා තියෙනවා ගානේ. පොලි ඈත, ගෙන ගිය දිනය නැත. ඒතර පොලිය බලන්න ගැන්ලි වටිනාකම පොලි ප්‍රතිශතයෙන් වැඩි කරාම මුළු වර්ෂයටම පොලි එනවා. එක හරිද? 2. ගැනිලි ඇත, පොලිය ඇත, ගෙන ගිය දිනයක් ඇත. දිනයක් එකක් ඇත. ගැනිලි ඇත, පොලි අනුපාතය ඇත, ගෙන ගිය නිශ්චිත දිනයක් ඇත. එනම් පොලි බලන්න මෙහෙම. පොලිය ගැනිලි වටිනාකම වැඩි කිරීම පොලි ප්‍රතිශතය වැඩි කිරීම 12න් මාස කීයද? අර අමතර ප්‍රාග්ධනයට පොලි බැලුවේ ළමයි ඒ තීරයකම ගන්න. ගැන්ලි ගිනිච්ච දවස තියෙනවනේ. එහෙනම් ඒ ගැල්ලි ගිනිච්ච දවසේ ඉඳලා මාස කීයකටද පොලි බලන්නේ? දෙවෙනි ක්‍රමය හරිද? මොකද්ද ක්‍රමය? ගැනිලි ගිනිලා තියෙන්නේ එක දිනයක. ගැල්ලි 5000ක් ගෙනිලා එක දිනයක. එතකොට පොලිය වැඩි කිරීම ගැල්ලි වටිනාකම වැඩි පොලිය සමානයි ගැල්ලි වටිනාකම වැඩි කිරීම පොලිය ප්‍රතිශතය වැඩි කිරීම 12න් මාස කීයද? තුන්වෙනි ක්‍රමය ගැනිලි සිරිත් පරිදි ගෙන ඇත. ගැල්ලි සිරිත් පරිදි කියන වචනේ තේරුමක් තියෙනවා. නිශ්චිත දිනයක්. නිශ්චිත දිනයක. නිශ්චිත ප්‍රමාණයක්. අඛණ්ඩව ගැල්ලි ගෙනියනවා නම් ඒකට කියන්නේ සිරිත් පරිදි. දිනය වෙනස් වෙන්න බෑ. තෝරාගත්ත එක දිනයක. තෝරාගත්ත ප්‍රමාණයක් දිගටම ගෙනියනවා නම් ඒකට කියන්නේ මොකද්ද? සිරිත් පරිදි. උදාහරණයක් ගත්තොත් හැම මාසෙකම පළවෙනිදා එක හවුල්කරුවෙක් ගැල්ලි ගෙනන රුපියල් 1000 ගානේ. හැම මාසෙකම පළවෙනිදා හැම මාසෙකම 1000 ගානේ ගෙනියනවා. තවත් එකක් කිව්වොත් එක හවුල්කරුවෙක් හැම කාර්තුවකම මැද දවසේ කාර්තුවක මැද දවසක් මතක් කරලා බලන්න හිතෙන් රුපියල් 5000 ගානේ ගෙනියනවා. තව හවුල්කරුවෙක් සෑම මාසෙකම 15 වෙනිදා රුපියල් 2000 ගානේ ගෙනියනවා. අන්න එතකොට අපි කියන මොකද්ද? සිරිත් පරිදි. සිරිත් පරිදි කියන වචනේ තේරුම තේරුණාද? නිශ්චිත දිනයක නිශ්චිත ප්‍රමාණයක් අඛණ්ඩව ගැනීම ලබා ගන්නවා නම් ඒකට කියන්නේ මොකද්ද? සිරිත් පරිදි. එතකොට පොලි බලන්න මේ සූත්‍රය. පොලිය සමානයි ගැනිලි වටිනාකම ගන්න වැඩි කරන්න පොලි ප්‍රතිශතයෙන් ආයි වැඩි කරන්න 12න් සාමාන්‍ය කාලය භාවිතා කළා. සාමාන්‍ය කාලය මාස කීයද? මම කියලා දෙන්නම් මොකද්ද සාමාන්‍ය කාලය කියන්නේ කියලා.
සූත්‍ර තුන ඌමනාවන අවස්ථා තුන හොඳට පෙන්වන්න බලන්න මේක. සූත්‍ර තුන ඌමනාවන අවස්ථා තුන. අභ්‍යාසයක සපයන තොරතුරු මත ගැල්ලි පොලී ගණන් බලන සූත්‍රය මොකක්ද කියලා හොඳට අධ්‍යයනය කරන්න. 1. ගැණිලි ගෙනිච්ච දවස නෑ. 2. ගැන්ලි ගෙනිච්ච දිනයක් තියෙනවා. ගැන්ලි සිරිත් පරිදි ගෙනිච්චා. සිරිත් පරිදි කියන එකේ තේරුම නිශ්චිත දිනයක නිශ්චිත ප්‍රමාණයක් දිගටම ගෙන යනවා නම් සිරිත් පරිදි. ඔගොල්ලෝ සිරිත් පරිදි පන්ති එන්නේ නේද? එක දවසක්වත් එන්නේ නැතුව ඉඳලා ඒ දවසේ මෙහෙමනේ. ඔයා හැමදාම සෙනසුරාදා පන්ති යනවා සිරිත් පරිදි. හරිද? හැමදාම ඉරිදා පන්ති යනවා සිරිත් පරිදි. එහෙනම් ගැණිලි වල සිරිත් පරිදි කියන්නේ මොකද්ද? නිශ්චිත දිනයක හරි නිශ්චිත ප්‍රමාණයක් හරි අරගෙන යනවා නම් ඒක සිරිත් පරිදි. ඔයා හැම සෙනසුරාදාම පන්ති යනවා ගෙදරින් රුපියල් 1000 ගාන ඉල්ලගෙන. හරිද? අන්න සිරිත් පරිදි. හැබැයි දිනය වෙනස් වුණොත් ප්‍රමාණය වෙනස් වුණොත් ඒක සිරිත් පරිදි නෙමෙයි. එතකොට වැටෙන්නේ මේ කැටගරියට. එක මාසයක පළවෙනිද ගෙනිච්චා ඊළඟ මාසයේ 15 වෙනිදා ගෙනිච්චොත් එතකොට වැටෙන්නේ මේ කැටගරියට දිනයක. සිරිත් පරිදි නෙමෙයි. මෙහෙම වුණත් මේ කැටගරියට හැම මාසෙකම පළවෙනිද ගෙනියන හැබැයි ප්‍රමාණය වෙනස් 1000යි 2000යි 3000යි ඔහොම ගෙනිච්චොත් වැටෙන්නේ ඒත් මෙතනට. එහෙනම් සිරිත් පරිදි කියන එකේ තේරුම මොකද්ද? නිශ්චිත දිනයක් තෝරගත්ත නිශ්චිත දිනයක් තියෙන්න ඕන, තෝරගත්ත නිශ්චිත ප්‍රමාණයක් තියෙන්න ඕන. එහෙම ගෙනිච්චොත් සිරිත් පරිදි. කතන්දරේ හරිද? හරි. දැන් නෝට් එක බලමු. ගැල්ලි පොලිය හවුල්කරුවන් හවුල් ව්‍යාපාරයෙන් නිතර ගැල්ලි ඉවත් කර ගැනීම පාලනය සඳහා ගැල්ලි සඳහා නිශ්චිත පොලී ප්‍රතිශතයක් මත පොලී ආය කළ හැකිය. එමගින් ගැල්ලි පාලනයක් සිදුවන අතර අඩුවෙන් ගැල්ලි සිදු කරන හවුල්කරුවන්ට අවාසියක්ද සිදු නොවේ. ගැල්ලි පොලී ගණනය කරන ආකාරය අනුව ප්‍රධාන ආකාර තුනකට බෙදිය හැකිය. 1. ගැල්ලි ගෙන ගිය දිනයක් සඳහන් නොමැති විට මෙහිදී මුළු වර්ෂයටම පොලී බලන්න. සූත්‍රය කොටු කරන්න හයිලයිට් කරගන්න. 2. ගැණිලිගත් නිශ්චිත දිනයක් සඳහන්ව ඇති විට එම කාලයට අදාළව ගණනය කරන්න. සූත්‍රය කොටු කරන්න හයිලයිට් කරන්න බලන්න. පොලිය සමානයි ගැල්ලි වටිනාකම වැඩි කිරීම පොලී ප්‍රතිශතය වැඩි කිරීම අදාළ කාලය බෙදන්න 12න් මාස ගාන. අඛණ්ඩව ගැල්ලි යම් කාල සීමාවක් තුළ සිදු කර ඇති විට වරහන් ඇතුළේ සිරිත් පරිදි පොලිය සමානයි ගැල්ලි වටිනාකම වැඩි කිරීම පොලී ප්‍රතිශතය වැඩි කිරීම 12න් සාමාන්‍ය කාලය. ඔක්කොම කාලය ගන්න මාස වලින්. ඒකට අපි කියන්නේ සාමාන්‍ය කාලය. සාමාන්‍ය කාලය ගණනය කරන්නේ පහත පරිදි. ඒක තියාගන්න පොඩ්ඩක්. මම තාම කියලා දුන්නේ නැහැ නේ සාමාන්‍ය කාලය වෙන හැටි. ගිනුම් තැබීමේ දිස්සටහන. ඩබල් එන්ටි එක කොටු කරලා හයිලයිට් කරන්න. ජංගම ගිනුමට හරය ලාභ විසර්ජන ගිනුමට බෑර. right. අභ්‍යාසංක 3 කියවන්න. මගෙත් එක්ක හදන්න කලබල වෙන්න එපා. අමල් කමල් නිමල් හවුල් ව්‍යාපාරයේ එකිනෙක හවුල්කරුවාගේ ගැල්ලි පිළිබඳ විස්තර මෙසේය. වාර්ෂිකව ගැල්ලි පොලී ප්‍රතිශතය 15%කි. අමල් 12000යි, කමල් 9600යි, නිමල් 8400යි. පහත එකිනෙක අවස්ථාවන් යටතේ ගැල්ලි පොලී ගණන් බලා ගැලපුමට අදාළ දිස්සටහන ලියන්න. ගැණිලි ලබාගත් දිනය පිළිබඳ සඳහන් නොවේ නම් ගිණුම් වර්ෂයේ අවසන් වන්නේ නෑ. දෙවෙනි කොටස පස්සේ බලමු, තුන්වෙනි කොටස පස්සේ බලමු. ගානයි පළවෙනි කොටස ආයි කියව ගන්න.
ලියාගේ හරිද? හරි. දැන් ලියන්න අභ්‍යාසංක 3 1. එකේ ලියලා ඉන්න. ගැනිලි ගෙන ගිය දිනය සඳහන් නොවන විට ගැල්ලි ගෙන ගිය දිනය සඳහන් නොවන විට. හරි. මොන සූත්‍රයේද? අංක 1 නේ. එහෙනම් සූත්‍රය ලියන්න. පොලිය සමානයි ගැනිලි වටිනාකම වැඩි කිරීම පොලී ප්‍රශතය. එච්චරයිනේ. මම එක ගානක් හදනකොට සූත්‍රය ලියවනවා. මොන සූත්‍රද? 1ද 2ද 3ද? පළවෙනි එකට ගැල්ලි ඇත, දිනය ඇත, දිනය නැත ගානක් නේද? එතන මේ සූත්‍රය නේද? දැන් ගණනය කරන්න. මුලින්ම අමල්ගේ පොලිය 12000 වැඩි කිරීම 15%. ගන්න එක ඉස්සරහෙන් දාන්න. කමල්ගේ පොලිය හවුල් ව්‍යාපාර ගණන් හදනකොට හවුල් කරුවන්ගේ නම් අපිට සිංහලෙන් දෙන්නේ සිංහල මාධ්‍ය නිසා. ඒක ඉංග්‍රීසි මාධ්‍යයට පරිවර්තනය කළා මුල අකුර ලිව්වනම් හරි. ඒලටත් එහෙමනේ ඔයගොල්ලෝ කළේ. 9600 වැඩි කිරීම 15%. හැබැයි හවුල් කරුවන්ගේ නම් ගානක දෙන්නේ පිළිවෙලක් තියෙනව නේද? ඒ පිළිවෙලටමයි ගානේ ආන්සර් බලන්න ඕන. හරි නේද? මේ ගානේ දීලා තියෙන්නේ අමල් කමල් නිමල්. නිමල්ට කැමති කියලා නිමල්ව මුලින්ම ගන්නෑ. හරිද? තියෙන පිළිවෙලටම හදන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි එකනා නිමල්ගේ පොලිය 8400 වැඩි කිරීම 15%. ඔන්න ගැල්ලි ගෙන ගිය දිනේ නැත්නම් ගැල්ලි වටිනාකම වැඩි කරන්න පොලී ප්‍රශතේ. මෙතන 1800යි. එද්දා 440යි. එද්දා 260යි. ගැල්ලි පොලී ගණන් බලා ගිනුම් ගත කිරීමේ 30ට තියලා නේද පොජ්ජලයක් අඳින්න. පොදු ජනලයක් අඳින්න. right. ලියන්න ඩබල් එන්ටිය. ජංගම ගිණුම හර අනුතිරු ක්‍රමයටනේ. ඒට 1800 කේට 1440 එන්ට 1260. ලාභ විසර්ජන ගිණුම බැර නිකම් විසර්ජන ගිණුම කිව්වත් හරි. ඔය තුනේම එකතුව 0යි 0යි 8යි 2යි 10යි 15යි 4500යි. සල්ලක්ෂය ගැල්ලි පොලී ගිණුම් ගත කිරීම. ගැල්ලි පොලී ගිණුම් තැබීම. ගැනලි ඇත ගෙන ගිය දිනය නැත මුළු වර්ෂයටම පොලී බැලුවා. රෙඩි? ප්‍රශ්න කොටස් දෙවෙනි කොටස. ගිණුම් වර්ෂය අවසන් වන්නේ 2019 3:31 වන අතර. අන්න ගිණුම් වසර ඉවර වෙන accounting period එකනේ 2019 3:31 වන අතර. හවුල් කරවන් ගැනින් ලබාගත් දිනය දීලා තියෙනවා. අන්න අර උඩින් ගැල්ලි ගෙනිච්ච දිනය දීලා. එහෙනම් නිශ්චිත දිනයක් ගැල්ලි ගෙනියාම නේද? දැන් ලියන්න දෙවෙනි කොටස දාලා. ගැනිලි ගෙන ගිය නිශ්චිත දිනයක් සඳහන්ව ඇති විට
ගැනිලි ගෙන ගිය නිශ්චිත දිනයක් සඳහන් විට ගැනිලි ගෙන ගිය නිශ්චිත දිනයක් සඳහන් විට මොන සූත්‍රයේද? සූත්‍රාංක 2. පොලි සමානයි පොලිය සමානයි ගැනිලි වටිනාකම වැඩි කිරීම පොලි ප්‍රතිශතය වැඩි කිරීම 12න් මාස ගැල්ලි ගෙන ගිය නිශ්චිත දිනයක් සඳහන්ව ඇති විට ගැල්ලි වටිනාකම් වැඩි කිරීම පොලි ප්‍රතිශතය වැඩි කිරීම 12න් මාස කීයද? 12න් මාස කීයද? හරි. ගන්නේ කරමුද? සූත්‍රය හරිනේ. අමල්ගේ පොලිය 12000 වැඩි කිරීම 15% වැඩි කිරීම 12න් මාස කීයද? අමල් කවද්ද ගැල්ලි ගිනිච්ච? අපේ accounting period එකනේ 2019 3.31. අමල් ගැල්ලි ගිනලා තියෙන්නේ 2018 4 එක ගැන හැටම අවුරුද්දේ මුල නේද? එහෙනම් 12න් 12කට පොලිය. ඒ කියන්නේ අවුරුද්දකට පොලිය. එයාගෙන හිලා තියෙන හරියටම අවුරුද්දේ මුලනේ. එතකොට 12න් 12ටම පොලි බලන්න ඕන. සුළු කරලා දාගන්න. ඉස්සලත් ආවනේ 1800යි. කමල්ගේ පොලිය 9600 වැඩි කිරීම 15% වැඩි කිරීම 12න් මාස කීයද? කවද්ද එයාගෙන ඉච්ච 7යි එක. එහෙනම් 7 8 9 10 11 12 1 2 3 1 2 3 4 5 6 7 8 9 12න් 9යි. 12න් 9 ක උත්තරේ දාන්න. එදදාස් 80යි. නිමල්ගේ පොලිය 8400 වැඩි කිරීම 15% වැඩි කිරීම 12න් මාස කීයද? යා ගැන්ලි ගිනිච්චේ 1 1 2 3 මාස 3යි. 12න් 3කට පොලි බලන්න. තුන්සිය 15යි. ගැනලී ඇත ගෙන ගිය දිනයක් ඇත මාස ගානට පොලි බලන්න. හරි ඩබල් එන්ට්‍රියක් ලියන්න එකේ ක්‍රම තුනක් නේ කොටස් තුනක් නේ හදන්නේ. ඒ නිසා කොටස් තුන ඩබල් එන්ට්‍රි තුනක් තියෙන්න ඕන. ගන්නේ කරන රටාව විතරයි වෙනස් වෙන්නේ. එන්න පොදු ජර්නලය ජංගම ගිනුම හර අමල් කමල් නිමල් 1800 1080 315 ලාභාලාභ විසර්ජන ගිනුම බෑරම් 5යි 9යි 1යි 3යි 3195 ගැල්ලි පොලියේ ගිනුම් තැබීම ගැල්ලි පොලියේ ගිනුම් තැබීම right ඊට පස්සේ තුන්වෙනි කොටස ගිනුම් වර්ෂය අවසන් වන්නේ 2019 12:31. දැන් අලුත් කොටසක් නේ. ඒක උඩ කොටස් දෙක අමතක කරන්න. උඩ කොටස් දෙක අමතක ගාන තියෙන කොටස් දෙක අමතක කරන්න. 2019 12:31 වන අතර හවුල් කරුවන් ගැලින් ලබාගෙන ඇත්තේ පහත පරිදි නම්. අන්න සිරිත් පරිදි නේද බලන්න ගැලි ගිල්ල තියෙන්නේ. අමල් ගිනුම් වර්ෂය පුරාම කියන වචනේ දුන්නොත් මාස 12ම.
අවශ්‍ය දේවල් ලියා ගන්න ඕනේ. ගිනුම් වර්ෂය පුරාම කියලා කිව්වොත් ඒ කියන්නේ මාස 12ම. සෑම මාසකම 1000 බැගින් මාසයේ මුල. කමල් ගිනුම් වර්ෂය පුරාම සෑම මාසකම 800 බැගින් මාසයේ මැද. නිමල් ගිනුම් වර්ෂය පුරාම සෑම මාසකම 700 බැගින් මාසයේ අග. මාසයේ මුල දිනයට හැමතිස්සෙම අරගන්න පළවෙනිදා. මාසයේ මැද දිනයට හැමතිස්සෙම අරගන්න 15 වෙනිදා. වෙන දින ගන්න බෑ, මං කෙනෙක් ගන්න ඕන. 15 වෙනිදා. මාසයේ අග දිනයට හැමතිස්සෙම අරගන්න ඒ මාසයේ අන්තිම දවස. 30 වෙන්න පුළුවන්, 31 වෙන්න පුළුවන්, 28 29 වෙන්න පුළුවන් නේ මාසයේ අග දිනය. හරිද? හරි. දාන්න තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස ගැනිලි සිරිත් පරිදි ගෙන ගොස් ඇත. ගැනිලි සිරිත් පරිදි ගෙන ගිය විට. ගැනිලි සිරිත් පරිදි ගෙන ගිය විට. එතකොට තුන්වෙනි සූත්‍රය. ලියන්න සූත්‍රය. පොලිය සමානයි ගැනිලි වටිනාකම වැඩි කිරීම පොලි ප්‍රශතය වැඩි කිරීම 12න් සාමාන්‍ය කාලය මාස 12න් සාමාන්‍ය කාලය මාස 12න් සාමාන්‍ය කාලය මාස 12න් සාමාන්‍ය කාලය මාස. මේක පේන්නේ නැහැ මම ලියප එක. සාමාන්‍ය කාලය. උඩින් ලිව්වේ මම සාමාන්‍ය කාලය. මාස. සාමාන්‍ය කාලය මාස. හරි. සාමාන්‍ය කාලය ගැන මම කියලා දුන්නේ නැහැ තාම. රයිට්. පොලිය හොයමු. අමල්ගේ පොලිය. අමල් 12000 ගෙනියන්නේ කෑලි 12කට කරලා 1000 නේද? තේරෙනවද ඒක? අමල් 12000 ගෙනියන්නේ හැම මාසෙකම 1000 නේද? එහෙනම් ගැල්ලි වටිනාකම කියන්නේ 12000යි. 1000 අරගෙන හරියන්නේ 1000 එක මාසෙකටනේ. වැඩි කිරීම පොලි ප්‍රශතය 15%යි. 12න් මොන කාලෙද? සාමාන්‍ය කාලය. අන්න රවුම් කරලා තියාගනිමු. මම රවුම හදන හැටි කියලා දෙන්නම්. ක්‍රූෂල් පොයින්ට් එක උතන. රවුමේන උත්තරය. ඊළඟ එක්කෙනත් ලියන්න. කමල්ගේ පොලිය. කමල් 9600 ගෙනිල්ල තියෙන කෑලි කඩලා කෑලි 12කට 800 නේද බලන්න 9600 වටනම් කැල්ලකින් ටක් ගාලා ගහලා. ඔව්. එහෙනම් 9600 ගැල්ලේ වටිනාකම ගන්නේ මාසික ගැල්ලේ නෙමෙයි ගන්න කිව්වේ ගැල්ලේ වටිනාකම. වැඩි කිරීම 15% වැඩි කිරීම 12න් සාමාන්‍ය කාලය රවුම් කරලා තියාගන්න. ඊළඟ නිමල්ගේ පොලිය. නිමල් කෑල්ලක් ගෙනියන්නේ 700 ගානේ. කෑලි 12ක් ගෙනිච්චාම 8400. උඩ ඉන්නේ 8400. කෑලි වටිනාකම 15%. වැඩි කිරීම 12න් මොන කාලයේද? සාමාන්‍ය කාලය. try. අන්න දැන් යටින් ලියන්න අනුමාත්‍රකාව සාමාන්‍ය කාලය. right. ඒකට චූටි නෝට් එකක් ලියලා ඉදමුද? සාමාන්‍ය කාලය. අපේ ඇවරේජ් ටයිම් එකක් හොයාගන්නේ කොහොමද? ලියන්න. සාමාන්‍ය කාලයේ සෙවීමට දින 3ක් අවශ්‍ය වේ.
සාමාන්‍ය කාලයේ සෙවීමට දින 3ක් අවශ්‍ය වේ. සාමාන්‍ය කාලයේ සෙවීමට දින 3ක් අවශ්‍ය වේ. යටට අංක දෙක ලියන්න. 1. පළමු ගැනිල්ල කළ දිනය. පළමු ගැනිලි කළ දිනය. 2. අන්තිම ගැනිලට අවසාන ගැනිලි කළ දිනය. 3. ගිණුම් වසර අග දිනය. ගිණුම් වසර අග දිනය. ඔන්න ඔය දින 3 තියෙනවා නම් ඕනම ගානක සාමාන්‍ය කාලය හොයත හැකියි. පැහැදිලිද? මොකද්ද දින 3? පළමු ගැනිල්ල කළ දිනය ඕන, අන්තිම ගැනිල්ල කළ දිනය ඕන, ගිණුම් වසර අග දිනය ඕන. ওই දින 3 දෙනා සාමාන්‍ය කාලය හොයත හැකියි. හරිද? හරි. එහෙනම් අපි හොයමුද මුලින්ම අමල්ගේ සාමාන්‍ය කාලය, ඒගේ සාමාන්‍ය කාලය. ඒකේ සාමාන්‍ය කාලය හොයමුද? ඒගේ ඔය දින 3 මට කියන්න ලියන්න එපා. කියන්න. මේ ගිණුම් වසර ඉවර වෙන්නේ කවද්ද? මේ තුන්වෙනි කොටසේ ගිණුම් වසරේ තුන්වෙනි කොටසේ ගිණුම් වසරේ වෙන්නේ 2019 12:31 නේ. තුන්වෙනි කොටසේ ගිණුම් වසර ආරම්භ වන්නේ 2019 1 නේද? ඉවර වෙන්නේ 2019 12:31 නේද? ඔව්. ඒගේ ගැනිලි ගිනිච්ච රටාව මොකද්ද? සෑම මාසක මුල නේද? එහෙනම් එයා ගැනිලි ගිනිච්ච රටාව මම නිකන් එකපාරක් කියයි යන්නද? මෙහෙම නේද ගිනිච්චේ? ජනවාරි 1 1යි 1 2යි 1 3යි 1 4යි 1 5යි 1 6යි 1 7යි 1 8යි 1 9යි 1 10යි 1 11යි 1 12යි 1. හරිනේ? හරි. මම ලියනවා ලියන්න එපා මේ බලන්න. පළමු ගැනිල්ල 1යි 1. අන්තිම ගැනිල්ල 12යි 1. ගිණුම් වසර ඉවර වෙන්නේ 12:31 නේද මේ ගානේ? අමල් දිහා බැලුවාම ওই ටික පේනවද ඔයාලට? යා පුරුද්දක් වශයෙන් හැමදාම පළවෙනිද ගෙනියනවා. 1යි 1 2යි 1 3යි 1 4. මට මේ මැදේව මුකුත් වැඩක් නැහැ. පළමු ගැනිල්ල කළ දිනය 1යි 1. අන්තිම ගැනිල්ල කළ දිනය 12යි 1. ගිණුම් වසර ඉවර වෙන්නේ කවද්ද? 12:31. ওই දින 3 හරිද? හරි. දැන් ඕක ලියන්නේ මෙහෙමයි. මම ලියනකන් ඉන්න. පළමු ගැනිල්ල කළ දිනය මුලින් ලිව්වා. රූලක් දෙකක් ඉඩ ඇරලා අන්තිම ගැනිල්ල කළ දිනය අන්තිමට ලිව්වා. ගිණුම් වසර අග දිනය අර ඉඩ තියෙන මැද රූලක මේ ඈතට කරලා ලිව්වා. ගොඩක් ඈතට ඕනේ නැහැ. පළමු ගැනිල්ල කළ දිනය, අන්තිම ගැනිල්ල කළ දිනය, ගිණුම් වසර අග දිනය. එහෙම ලියා ගන්න මගෙත් එක්කම දැන්. ඔක තේරුණාට පස්සේ ඔයාට ඕන ක්‍රමයකට හොයන්න. තේරුණකා? මං කියලා දෙන ක්‍රමයට ලේසියෙන් තේරුම් ගත හැකියි. පළමු ගැනිල්ල කළ දිනය රූලක් දෙකක් ඉඳ තියුවා. අන්තිම ගැනිල්ල කළ දිනය, ගිණුම් වසර අග දිනය. හරි. සාමාන්‍ය කාලේ හොයන්න දැන් මෙහෙමයි. දැන් ආයි බලා ගන්න. මෙන්න මෙතන ඉඳලා මෙතනට කොච්චර කාලයක් තියෙනවද පොලි බලන්න පුළුවන්. 1යි 1 ඉඳලා 12:30ට පොලි බලන්න මාස 12ක් තියෙනවනේ. මාස වලින් තමයි ඕන. හරිද ඒක? 12යි 1 ඉඳලා 12:31කට පොලි බලන්න මාස 1යි නේද තියෙන්නේ? එක මාසයක පොලියක් නේද? මෙතන ඉඳලා මෙතනට පොලි බලන කාලය මාස 12ක් පෙවුනද? මෙතන ඉඳලා මෙතනට පොලි බලන කාලේ එක මාසයක් දැක්කද? අන්නේ 12 ධන 1 බෙදීම 2 තමයි ඇවරේජ් ටයිම් එක. 12යි 1යි 13යි 2ට බෙදුවාම එන්නේ 6.5යි. අන්න ඇවරේජ් ටයිම් එක. ලේසි දෙයක්. 6.5යි.
හරිනේ? හරි. මෙන්න මේ පෙන්නන්න. මෙන්න මේ රවුමේ ඇතුළට 6.5 ලියලා ගත්තොත් තමයි උත්තරේ හරි. නැත්නම් වැරදි. 6.5 ලියලා ගත්තොත් තමයි හරි. නැත්නම් වැරදි. මේ ගානේ උත්තරයට. පස්සේ සුළු කරමු අමින්. හයි මං කියන්නද මේ පැත්ත පෙන්නමු අපි. ඇවරේජ් ටයිම් එක හොයන්න දින 3යි ඕන මොනවද? A ගේ පළමු ගැනිල්ල කළ දිනේ 1.1. අන්තිම ගැනිල්ල කළ දිනේ 12.1. කිනුම් මාසෙ ඉවර වෙන දිනේ 12.31. මොන ගානේ වුණත් ඇවරේජ් ටයිම් එක ඕනනම් මේ දින 3යි ඕන වෙන මොකුත් ඕනේ නැහැ. එනම් පළමු ගැනිල්ල දිනේ ලියාගත්තා, අන්තිම ගැනිල්ල කළ දිනේ ලියාගත්තා, ගිනුම් මාසෙ අග දිනේ ලියාගත්තා. මෙතන ඉඳලා මෙතනට පොලී බලන මාස ගාන ලියාගත්තා. මෙතන ඉඳලා මෙතනට පොලී බලන මාස ගාන ලියාගත්තා. මේ දෙක එකතු කරලා දෙකට බෙදුවාම ඉලක්කම් දෙකක් එකතු කරලා දෙකට බෙදුවාමනේ ඇවරේජ් එක එන්නේ. එතකොට 13 බෙදීම 2 6.5. පැහැදිලිද? ගණන් 100ක් හැදුවත් සෑම මාසකම මුල නම් ගැන්ලි ගිනිච්චේ මුළු අවුරුද්දම ගැන්ලි ගිනිච්ච ගානක නම් ඇවරේජ් ටයිම් එක 6.5 ස්ථාවරයි. මං කියන කොන්දේසි තියෙන්න ඕන. හැම මාසෙකම මුලද ගිනිච්ච පිළිතුර ඔව්. මුළු අවුරුද්දෙම ගැන්ලි ගිනිච්චද පිළිතුර ඔව්. නම් 6.5 ආයි හොයන්න එපා ගානක ඇප්ලයි කරන්න ටක් ගාලා 6.5. කියපු එක තේරුණාද? මාසිකවද ගැන්ලි ගිනිච්චේ හැම මාසෙකම මුලද මාස 12ම ගැන්ලි ගිනිච්ච ගානක සාමාන්‍ය කාලය 6.5කින්. ඒක වෙනස් වෙන්නේ නැහැ ගණන් 1000ක් හැදුවා. හරිද කතාව? හරි. දැන් අපි හොයමු K ගේ සාමාන්‍ය කාලය. හදමු අර පෙර වැඩ යටතේ. K ගේ සාමාන්‍ය කාලය. K ගැන්ලි ගිනින රටාව බලන්න හැමෝම. කමල් ගිනුම් වසර පුරාම, ඒ කියන්නේ මාස 12ම සෑම මාසකම 800 බැගින් මාසයේ මැද නම් 15 නේ. මැද නම් 15 නේ ගන්න කිව්වේ. හරි මන් දින ටික ගියා යන්නම් ඔයා හිතන්න මේක. එයා මුලින්ම ගැන්ලි ගිනිච්ච 1යි 15 2යි 15 3යි 15 4යි 15 5යි 15 6යි 15 7යි 15 8යි 15 9යි 15 10යි 15 11යි 15 12යි 15. හරියට ගැන්ලි ගිච්ච විදිය. හරි. හැබැයි මට ඕන දින 3යි. පළමු ගැනිල්ල ගිනිච්ච 1යි 15. අන්තිම ගැනිල්ල ගිනිච්ච 12යි 15. ගිනුම් මාසෙ ඉවර වෙන්නේ 12යි 31. ඔය දින 3 හරිනේ. මං කියනට පිටින් මුකුත් කරන්න බෑ. කළොත් වැරදි මේක. පළමු ගැනිල්ල කළ දිනේ 1යි 15. අවසාන ගැනිල්ල කළ දිනේ 2යි 15. ගිනුම් මාසෙ ඉවර වෙන දිනේ අවසාන ගැන්ලි කළ දිනේ 12යි 15. ගිනුම් මාසෙ ඉවර වෙන දිනේ 12යි 31. හරි දැන් මේ දින තුන අර මං කියපු විදිහට ලියන්න. 1යි 15 උඩින් ලිව්වා. 12යි 15 යටින් ලිව්වා. 12යි 31 ඉස්සරහින් ලිව්වා. right දැන් දින පොලිය බලන දින ගාන මාස ගාන ලියමු. මෙතන ඉඳලා මෙතනට පොලිය බලන්න මාස 11මාරයි නේද තියෙන්නේ කියලා හොඳට ඔරවල බලන්න. එකයි 15 ඉඳලා 12යි 31කට තියෙන්නේ මාස 11මාරක කැලෙන්ඩර් කොල නේද? එකයි 15න් පටන් ගත්තාම තියෙන්නේ කැලෙන්ඩර් කොල 11මාරයි නේද? ෂුවර් නැත්තම් ගෙදර දුවලා ගිහලා කැලෙන්ඩරේ දිහා බලලා 1යි 15 ඉඳලා බලන්න කැලෙන්ඩර් කොල 11මාරනේ තියෙන්නේ කියලා. 12යි 15 ඉඳලා 12යි 31කට තියෙන කැලෙන්ඩර් කොල භාගයයි නේද මාස වලින්. දවස් 16ක් එන්න පුළුවන්. ඒක ගණන් ගන්න නැහැ. එක දවස ගණන් ගන්න නැහැ. දවස් නෙමෙයි ඕන මාස භාගයයි නේද? හරි. දැන් ඇවරේජ් ටයිම් එක 11 මාර ධන භාගය බෙදීම 2.
11 මාරයි භාගය ඉදරාම 12යි මාස 12 බෙදීම 2 මාස 6යි. ඔන්න ඇවරේජ් ටයිම් එක 6යි. 11 මාරට භාගය එකතු කළා දෙකට බෙදුවා 6යි. මෙන්න පෙන්නන්න මේ රවුම ඇතුළට 6 දාලා සුළු කළොත් උත්තරේ හරි නැත්නම් වැරදි. රවුම ඇතුළට 6 දාලා සුළු කළොත් හරි නැත්නම් වැරදි. හරිද? හරි. වෙන දැන් මතක තියාගන්න. මාස 12ම සෑම මාසකම මැද ගැන්ලි ගිනිච්ච නම් සාමාන්‍ය කාලය 6 වෙනස් වෙන්නේ නැහැ ස්ථාවරයි. අයි කියන්නද? මාස 12ම ගැන්ලි ගෙනිලා තියෙන්න ඕන, මැද ගෙනියන්න ඕන. මැද කියන්නේ 15 වෙනිදා ගෙනියන්න ඕන. මැද දවස් වෙන්නේ නැහැ 15 වෙන්නේ ආවතින්. අවුරුද්දෙම ගැන්ලි ගෙනිලා තියෙන්න ඕන. මැද ගෙනියන්න ඕන. ගණන් 1000ක් ඇදුවත් සාමාන්‍ය කාලය මාස 6යි. ඉස්සෙල් එකේ කීයද ආවේ? 6.5යි. දැන් එකේ කීයද? මාස භාගයක් අඩු වෙලා 6 එන්නේ. 0.5 කියන්නේ මාස භාගයන්නේ. හරි. ඊළඟ හොයමු නිමල්ගේ සාමාන්‍ය කාලය. නිමල් කොහොමද බලන්න නිමල් ගැලේ ගිනිච්චේ? නිමල් ගිනුම් වර්ෂය පුරාම සෑම මාසකම 700 බගින් මාසය අග ගෙනියන්නේ. එහෙනම් එයා ගැලේ ගිනිච්ච රටාව හිතෙන් හිතා ගන්න. පළවෙනි මාසයේ 31, දෙවෙනි මාසයේ 28 හෝ 29, තුන්වෙනි මාසයේ 31, 4 30, පස්වෙනි මාසයේ 31, හයවෙනි මාසයේ 30 ආදී වශයෙන් නේද? 30 හෝ 31 නේද එයා ගැලේ ගෙනියන්නේ. මට අතරමැද ඕනේ මේ දෙක ඕන. මුලින්ම ගැන්ලි ගිනිච්ච 1.31 නේද? එක්වෙනි මාසයේ 31 නේද? ඉවර වෙන්නේ. අන්තිම ගැන්ලි ගෙනියන්න වෙන්නේ යාට 1.31 2යි අපි ඒ විදිහට කියාගෙන ගියොත් 12.31 නේද අන්තිම ගැන්ලි ගෙනියන්න වෙන්නේ. මට කියාගෙන යන්න කම්මැලි නිසා මම ලියාගෙන ගිහිල්ලා පෙන්නන්නද? මේ බලන්න. 1.31 2.29 3.31 4.30 5.31 6.30 7.31 8.30 9.31 10.30 11.31 ඒතර වැරදි ඉන්නේ. කොහෙද තැනක වැරදුවම 12.31 මොකද්ද වැරද්දුවේ? 11 මාසෙට 31ක් එන්න බෑ නේද? කොහෙද තැනක වැරද්දුවා. අර ඔයගොල්ලෝ ඉගෙන ගන්න පොඩි කාලේ. හරිද? කොහමාරි 12 වෙනි මාසයේ 31 නේද අන්තිම ගැනිල්ල? පළමු ගැනිල්ල පළවෙනි මාසෙ මේක 30 දාලා හදුවන් ගියත් හරි එක දවසේ හට මෙයාට ගණන් ගන්න නැහැ. හරිද? මම ඒ කීප එක තේරෙනවද මේ බලන්න 1.30 2.30 දෙකට 30ක් නැහැ කියලා ෂුවර්. නමුත් දිව්වා 3.30 ඔහොම දාලා හදන් ගියත් හරි එක දවසේ මිස් වෙන්නේ. එක දවස ගණන් ගන්න ඕනේ නැහැ මේකේ. හරිද? එහෙනම් ඔන්න අන්තිම ගැල්ල ගිනිලා තියෙන 12 වෙනි මාසේ 31. ගිනුම් මාසන අවසන් වන දිනයත් 12 වෙනි මාසේ 31. මේ දින දෙක සමාන වෙන්න පුළුවන් ඇතැම් විට. 12 වෙනි මාසේ 31. හරි. දැන් හොයමු එනවා. නිමල්ගේ පොලිය, නිමල්ගේ සාමාන්‍ය කාලය පළමු ගැනිල්ල 1.31, අන්තිම ගැනිල්ල 12.31, ගිනුම් මාසයේ වෙරෙන්නේ 12.31. පළමු ගැනිල්ල 1.31, අන්තිම ගැනිල්ල 12.31, ගිනුම් මාසයේ ඉවර වෙන්නේ 12.31. පොලි බලමු කාලය. මෙතන ඉඳලා මෙතනට කැලෙන්ඩර් කොල 11 නේද තියෙන්නේ? එක්වෙනි මාසේ 31 අපි ණයක් ගත්තා නම් පළවෙනි මාසෙට පොලි බලන්නේ නැහැ නේද? දෙකේ ඉඳලා නේද? ඒක කැලෙන්ඩර් කොල 11 නේද තියෙන්නේ? මාස 11යි. මෙතන ඉඳලා මෙතනට මම 12.31 නම් ණයක් ගත්තේ 12.31 ඉඳලා 12.30ට පොලි බලන කාලයේ බිඳුවයි නේද? පොලිය බලන කාලේනේ ඕන. එහෙනම් 11 ධන බිඳුව බෙදීම 2 5.5යි නේද? ඔන්න මාස 12ම ගැන්ලි ගෙනිච්ච වෙලාවක සෑම මාසකම අග නම් සාමාන්‍ය කාලය 5.5යි. 6.5යි 6යි 5.5යි යම් කිසි රටාවකට නේද ගිහිලා තියෙන්නේ. 6.5යි.
නැත්තම් 6.5 තම විදියට ලිව්වොත් 6මාරනේ 6 5මාර ඔන්න කටපාඩමේ තියාගත්තොත් පහසුයි ගණන් වලට 6මාර 6 5මාර රටාවකට නේද ගියේ මොන වෙලාවකද ওই ඉලක්කම් තුන ඇප්ලයි කරන්න පුළුවන් අවුරුද්දෙම ගැල්ලේ ගිනිලා තියෙන්න ඕන සෑම මාසක මුල මැද අග මේක මුලට මේක මැද මේක අග හරි දැන් මෙතන පෙන්නන්න මේ රවුම ඇතුළට 5.5 දාලා සුළු කරන්න එතකොට උත්තරය හරි සුළු කරමු නමසිය 75යි 720යි සුළු කළ වැරදි නම් හරි උත්තරේ ලියන්න මම සුළු කිරීමේ කැල්කියුලේටර් යන්නේ නැහැ මම ෆෝන් එකෙන් සුළු කළේ ඊළඟ එන්නේ 577යි 150යි 150 අමතක කළා 578 කියලා හදන්න ගණන් වල right මේ අර ගානේ ඊළඟ කොටසකුත් ඕනේ නේද මොකද්ද ගිනුම් ගත කිරීමේදී ඉස්සරහනත් ඕනේ නේද ඉස්සලා ගානේ ගොඩක් කියලා කියන්නේ නේද මේ කොටස කියලා දෙන්න නම් මෙන්න පොදු ජර්නලය ජංගම ගිනුම හර අමල් කමල් නිමල් 975 720 578 ලාභ ලාභ විසර්ජන ගිනුම බෑර දෙදාත් 273යි කැල්ලේ පොලී ගණන් ගිනුම් තැබීම කැල්ලේ පොලී ගිනුම් ගත කිරීම ළමයින් තේරුණාද මේ සාමාන්‍ය කාලේ වෙදී සාමාන්‍ය කාලේ හොයන්න දින 3ක් ඕන පළමු ගැනිල්ල කළ දිනේ අන්තිම ගැනිල්ල කළ දිනේ ගිනුම් මාසන අග දිනේ මේ මොකද්ද මේ කලේ ඔගොල්ලෝ පොඩි කාලේ ඉගෙන ගත්ත ගණිතයේ සූත්‍රයෙන් කොටසක් තමයි මේ ගත්තේ පොඩි කාලේ ඉගෙන ගත්ත ගණිතමය සූත්‍රයේ කොටසක් තමයි මේ ගත්තේ මෙන්න මෙහෙම සූත්‍රයක් පොඩි කාලේ නිකමට හෝ මතකද නේද වැස්සට හරි ඉස්කෝලේ ගියානේ මේ සූත්‍රය මතකද මොකටද පාවිච්චි කළේ ඔය මැත් සූත්‍රය මොකටද පාවිච්චි කළේ මතක් කරලා බලන්න සමාන්තර ශ්‍රේණියක පද සමූහයක ඓක්‍ය හොයන එක සූත්‍රයක් ඔය හැබැයි මේ සූත්‍රය ගන්න නම් පළමු පදයේ අවසාන පදයයි දැනගත යුතුයි නේද පළමු පදයයි අවසාන පදයයි දැනගත යුතුයි කියන සූත්‍රයක් කියන ගත්තේ ඒ කියන්නේ පළමු පදයේ එල් කියන්නේ අවසාන පදය හරිද මේ සූත්‍රයේ දාන්න පුළුවන් වන්නේ මොකද පද සමූහයක ඓක්‍ය හොයන්න මොන වෙලාවකද පළමු පදය සහ අවසාන පදය දාන්න වෙලාවක
මෙන්න මේ සූත්‍රයෙන් මෙන්න මේ කෑල්ල පාවිච්චි කළා තමයි මේක හෙව්වේ. ඊතුරු ටික n කියන එක මේ සූත්‍රයේ ඇතුලේ මේ තියෙන්නේ. මේ තියෙන්නේ n කියන එක. n නෙමෙයි sorry. n කියන එක මේ තියෙන්නේ. මෙන්න මේක ගත්තේ අපි මොකක් කළාද? a ධන l බෙදීම 2. මේ තියෙන්නේ a පළමු පදය. මේ තියෙන්නේ l අවසාන පදය බෙදීම 2. හරිද? හරි. මේ ගණනය කරපු ඉලක්කම ඔයාට තවත් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඕනනම් විභාගයට ඒ ක්‍රමය පාවිච්චි කරන්න. හැබැයි විභාගයට ඒ ක්‍රමය පාවිච්චි කරන්න විභාගයේ ඉතුරු ගණන් ටික එකක්වත් හදන්න බැරි වෙන්න ඕන. ඒ කියන්නේ මොකද්ද මං කිව්වේ? ඉතුරු ගණන් ටික හදන්න බැරි නම් කාලය ගත කරන්න හොඳම ක්‍රමයක් තව ක්‍රමයක් කියලා දෙත හැකියි. මොකද පේපරේ පැය දෙකක් ඉන්නත් එපා. ඒ පැය දෙක ගෙවා ගන්න විදිහක් නැත්නම් ගැල්ලේ පොලේ ගණන් බැලීමට මෙන්න මේ ක්‍රමයක් පාවිච්චි කරත හැකියි. ඕනනම් මේ ක්‍රමය පාවිච්චි කරන්න. මං ඒගේ හදලා පෙන්නනද අමල්ගේ? අමල් මාසෙකට 1000 ගානේ ගත්ත නේද? 10 කෑලි 12ට පොලි වෙනම 12ක් බලන්න. මම ඔක්කොම ලියන්නේ නැහැ. 10 කෑලි 12ට පොලි 12ක් බලන්න. මම බලලා හැටි කියලා දෙන්නම්. මේ පළමු මාසයේ ගැනිලි 1000ට 15%යි මේකට පොලි බලනවා නම් අවුරුද්දටම පොලි බලන්න ඕනේ දැන් පළමු මාසේ නේද? මේ ගැනිලි 1000 දෙවෙනි මාසේ නේද? මේකට පොලි බලනවා නම් 12න් 11කට නේද පොලි බලන්න ඕන. මේ තුන්වෙනි මාසේ මුල ගැනිල්ල නේද? එහෙනම් ඒකට පොලි බලනවා නම් 15 ගානේ 12න් 10කට නේද පොලි බලන්න තුන්වෙනි මාසේ පළවෙනිදා. මේ පළවෙනි මාසේ පළවෙනිදා, මේ දෙවෙනි මාසේ පළවෙනිදා, මේ තුන්වෙනි මාසේ පළවෙනිදා, මේ හතරවෙනි මාසේ පළවෙනිදා. මේකට බැලුවා නම් 15 ගානේ 12න් 9කට නේද පොලි බලන්න ඕන. ඔන්න ඒ විදිහට ගණනය කළා මේන උත්තර 12 එකතු කරන්න. 12 එකතු කරන්න. එකතු කරපු උත්තරේ 975යි. එකතු කරපු උත්තරේ 975යි. අන්න විභාගයට ඉතුරු ගණන් 49ම හදාගන්න බැරි නම් වෙලා යවන්නත් ඕන නම් මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරත හැකියි. දැන් තේරුණාද? එහෙනම් සාමාන්‍ය කාල ක්‍රමය කොච්චර ලේසිද නේ? හරි. හදමු අභ්‍යාස අංකය 2. දෙක නෙමෙයි 4 නේ sorry 4 ඈ ඊළඟේ කැඩුවනේ හරි